එහෙනම් ඔන්නෝක තේරුම් ගන්න ඕන. එහෙනම් මේ නිස්සරණය කියලා කියන්නේ මොකද්ද? නිස්සරණය කියන්නේ ඇවිදින එක නෙමෙයි නතර වෙන එක. අර මහාගමසේකරතුමා කිව්වා වගේ එතන තියෙන ඒ ලස්සන කවිපදේ ඇත්තටම සංසාරයේ ගමන නැවතීමේ නිවන මල ගෙවල් වල ගහන්න එපා. සබ්බේ සංඛාර අනිච්චාති කියලා. මොකද ඔය ඔබ කියන අර්ථය නෙමෙයි එතන ගම්ම්‍ය වෙන්නේ. අවසාන වෙන්නේ අති උත්තරීතර බුද්ධ වචනට නිගරු වෙන එක. ගහන්න සංසාරයේ ගමන නැවතීමේ නිවන කියලා. එහෙම ගමන්නේ. මොකද එතකොට ජීවත් වෙලා ඉන්න එකෙක්ට හරි තේරි මේ විදියට මෙරි මෙරි උපදින ගමනක් නෙමේ. සංසාරේ අපිත් ඉක්මනට නිවන් දකින්න ඕන කියලා. නැත්තම් හිතාගෙන ඉන්නේ මැරිච්ච ඒ මෝඩ මිනිහාට නිවන් ලැබෙනවා කියලා නම් ඉන්නකම් කසිපු බීලා පුළුවන් තරම් ජඩ වැඩ කරලා ජීවත් වුණා. මැරණට පස්සේ සෝනේ ගැහුවා නිවන් සැප ලැබේවා කියලා. අති උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේටමයි නිග්‍රහ කරන්නේ. අති උත්තරීතර අමා ධර්මයට නිවනටමයි නිග්‍රහ කරන්නේ. ඕයෙන් තමයි මිනිසුන්ගෙන් මේ නිවන ඈත් වෙලා ගියේ. මිනිස්සු බය වුණා නිවනට ඊට පස්සේ. නිවන් සැප ලැබේවා කිව්වහම මරණය සිහි වෙන්නේ. ඉතින් නිස්සරණය මේ සියල්ල පිළිබඳ චන්දරාග හිතින් දුරු වෙන්න ඕන. දුරු වුණාම මොකද වෙන්නේ? ආය ඇවිදින්න තැනක් නැතුව යනවා මේ හිතට. ඇවිදින්න තැනක් නැති වෙච්ච දවසට මොකද වෙන්නේ? නතර වෙනවා සිත. අන්නේ නතර වීමට කියනවා නිස්සරණය. ඒ නිසා මොකද වෙන්නේ? සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ තෘෂ්ණාව හිතින් පහ වෙලා ගිය දවසට ඒ සම්බන්ධයෙන් නැවත කර්ම රැස් වෙන්නේ නැතුව කර්ම භවේ නිරුද්ධ වෙලා යනවා. කර්ම භවේ නිරුද්ධ වීමෙන් ජාති අවසන් වෙනවා. ජාති අවසන් වීමෙන් සසර ගමන නතර වෙනවා. අනිස්සරණි. ඇවිදීම නතර වුණා. ඒ චිත්තං සංගමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. අන්නේ මට්ටමට හිත සංගමයටපත් කරගත්තාමයි මේ මරණයේ බන්ධනෙන් කෙනෙක් නිදහස් වෙන්නේ. එතකන් මරණයට ගැට ගැහිලා ඉන්නේ. ඔබ දන්නේ නැති වුණාට ඔබ මරණයට ඉතලා ගැට ගහලා තියෙන්නේ මේ තුච්ච නින්ද සිත අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන්. මරණයට තියලා ගැට ගහගෙන ඉන්නේ. ගච්ඡanti සබ්බේ මරණං අහච මරණයක් කරපින්නාගෙන ඇවිදින්නේ හතර අතේ මේ. ඒ නිසා තමයි හැම මොහොතකම පියවර පාසා මරණ බය දැනෙන්නේ. පාරේ යනවා කෙනෙක් යනකොට වාහනයක් කන ළඟින් ගියා නම් කොච්චර බයක් ඔබට ඇති වෙනවද? මරණයේ බන්ධනෙට තියලා ගැට ගහලා ඉන්නේ ඔබ. මෙතනින් මරණය අවසන් වෙන්නේ නැහැ. තවත් සංසාරේ කොච්චර කාලයක්ද දන්නේ නැහැ ඔය මරණේ දුක උරුම වෙන්නේ මේ විදිහට ගියොත්. ඒ නිසා යථාර්ථය අවබෝධ කරගන්න ඕන. ඒ නිසා යථාර්ථය අවබෝධ කරගත්තාම හිත නිස්සරණයටපත් වෙන. එහෙනම් මෙන්න මේ Nirodha නිස්සරණ අර්ථයෙන් අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි අවබෝධයයි. අවබෝධය අංගයි. ඊළඟට විවේකට්ටං බුද්ධාන්ති බොජ්ජංගා. Nirodha විවේකාර්ථයෙන් අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි. මොකද්ද විවේකාර්ථය? විවේකය කියන වචනයවත් දන්නේ නැහැ සමහරු. විවේකය කියලා කියන්නේ මොකද්ද? දැන් මිනිස්සු සාමාන්‍යයෙන් එදිනෙදා තමන්ගේ ජීවිතය උදෙසා වැඩ රාජකාරී වල නිරත වෙනවා. වැඩ කරනවා, රක්ෂා කරනවා. සමහර මිනිස්සු රස්සාව අග්‍ර කරගෙන ජීවත් වෙන්නේ. රස්සාවට යන්නේක අභිමානයක් කරගෙන ඉන්නේ. කැමති නැහැ විවේකයක් ලබන්නම. සමහර මිනිස්සු ඉන්නවා විවේකයට පොඩ්ඩක්වත්ම කැමති නැති මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. එබඳු මිනිස්සු ඔබේ ගෙදරත් ඉන්න පුළුවන්. එහෙම මිනිස්සු ඔබේ ගෙදරත් ඉන්නවා නම් ඒ වගේ මිනිහෙට විවේකයක් ලැබිච්ච දවසට ඔබ බලන්න මොකද්ද කරන්න කියලා උදුළු කෙටියක් අරගෙන මිදුල හරි කොටනවා. මොකක් හරි වැඩක් කරනවා. කිසිම ආකාරයකින් අර විවේකයට කැමති නැහැ. දැන් ඔබ බලන්න මේ ලෝකේ පහළ වෙච්ච දාර්ශනිකයෝ ඉන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දාර්ශනිකයන් නෙවෙයි. උන්වහන්සේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ. උන්වහන්සේ හැර ලෝකේ පහළ වෙච්ච විවිධාකාර දාර්ශනිකයෝ ඉන්නවා. උන්වහන්සේ ගැන අපි ඒ දාර්ශනික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැහැ. උන්වහන්සේ අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. දැන් ලෝකේ තව පහළ වෙලා තියෙන විවිධාකාර දාර්ශනිකයෝ, විවිධාකාර අන්‍ය ශාස්ත්‍රවරු මේ අය බලන්න. එයාගේ ජීවිත දිහා පොඩ්ඩක් බලන්න. වැඩි ඕනේ ලෝකේ මේ වර්තමාන උනත් ලෝකේ පහළ වෙන විවිධාකාර විද්‍යාඥයෝ ඉන්නවා අදටත්. එහෙම දාර්ශනිකයෝ. එයාගේ ජීවිත දිහා බලන්න. එයා මොන වගේ අයද කියලා. ඒ තමයි ලෝකේ චින්තනය මෙහෙවන්නේ.
අඩු වැඩි වශයෙන් ඒ අය ඔක්කොම විවේකයෙන් පසු වෙන අය. ඒ අයට එහෙම හිතන්න පුළුවන්කම ලැබුණෙත් ඇයි? විවේකේ නිසා. එහෙනම් විවේකයෙන් වුන් චින්තනය අවදි කරගත්තා. ඥානය අවදි කරගත්තේ තුලින්. ඒ නිසාම ඔවුන් ලෝකේ දාර්ශනික විද්‍යාඥයෝ බවට පත් වුණා, ශාස්ත්‍රවරු බවට පත් වුණා. බලන්න ලෝකේ අතිශය බහුතරයක් දෙනා වැඩ කරනවා. ශ්‍රමයේ මුල් කරගත් සමාජයක් තියෙන කියනවා. නමුත් බලන්න මේ ලෝකේ මෙහෙවන්නේ ওই ශ්‍රමයේ මුල් කරගත්ත මිනිස්සුද? එහෙම නැත්නම් අර චින්තනය ඒ දර්ශනය එහෙම නැත්නම් යම්කිසි ඥාන දර්ශනයක් අවදි කරගත්ත මිනිස්සුද කියලා. ලෝකේ පවතින්නේ ඒ ඥාන දර්ශනය අවදි කරගත්ත මිනිස්සුන්ගේ ඒ ඥාන නිසා. යම්කිසි ආකාරයකින් ලෝකේ මොනවා හොඳක් වෙන්නේ යහපත් වූ ඥාන අවදි කරගත්ත මිනිස්සු නිසා. අයහපත් ඥාන අවදි කරගත්ත මිනිස්සු නිසා, මිත්‍යා ඥාන නිසා ලෝකෙ වෙනසිලා යනවා. එහෙම පැත්තකුත් තියෙනවා. ඔය පරමාණු බෝම්බ න්‍යෂ්ටික බෝම්බ හදන්නේ උන්දලා වෙනසිලා යනවා. උන්දලා නිසා. නමුත් යහපත් වූ ඥාන උදා කරගත්ත මිනිස්සු නිසා අදටත් මේ ලෝකෙ පවතින ඒ සෑම මිනිසෙක් මේ ඥානයක් උදා කරගත්තේ කොහොමද? විවේකයේ තුලින්. විවේකයේ නැති මිනිහාට හිතන්න වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැති මිනිහාට මොකටද මේ ජීවත් වෙන්නේ කියලාවත් තේරුම් ගන්න මොහොතක් ලැබෙන්නේ නැහැ. හැම තිස්සෙම කර්මාන්ත ශාලාවක් වගේ වැඩ. උදේ ඉඳලා රැ වෙනකම්. උදේ නැගිට වෙලාවෙ ඉඳලා රැ නිින්දට යනකම් කරන්නේ වැඩ. දැන් කෝ හිතන්න වෙලාවක්. ඒ නිසා මේ මිනිහා කොයි වෙලාවක හරි වැඩ කරන එක නතර වෙන්නේ හොක් ගාලා පණ ටික ගිය දවසට. ඊට පස්සේ දවස් 3ක් ලැබෙනවා අපරාධ කියන්න බෑ. සාලි මැද්දේ හොඳට හිතන්න. ලස්සන ඇඳුමක් ඇඳගෙන වටේට බලුප් ටිකකුත් දාගෙන දෙපැත්තේ මල් වඩම් දෙකකුත් තියාගෙන සුදු අත්ගවුස් එකකුත් දාගෙන දවස් 3ක් හිතන්න ලැබෙනවා. එදාට තමයි හිතන්නේ. එතකන් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. වැඩ. සමහර නෝනලා ඉන්නවා මහත්තයා පොඩ්ඩක් හරි වාඩිලා පුටුව කල්පනා කරොත් එළවෙනවා. නිකන් ඉන්නේ මෙතන වාඩි වෙලා ගිහිල්ලා වැඩක් කරනවා කියලා. එහෙමත් අපිට ඇහිලා තියෙනවා. සමහර මහත්තුරු එහෙම අඬාඬ කියනවා. ඒ දෙපැත්තටම තියෙන එක. ඒ කියන්නේ මේ මාර ලෝකේ සකස් වෙලා තියෙනම විවේකයේ අහිමි කරගන්න පුළුවන් ක්‍රමවේදයකටයි ලෝකේ සකස් වෙලා තියෙන්නේ. විවේකයේ දෙන්නෙම නැහැ. විවේකයේ දෙන්නේ නැති නිසා බණක් අහන්න වෙලාවක් නැහැ. බණක් අහන්න වෙලාවක් නැති නිසා ඉතින් හිතන්න ඕන මොනවද කියලා කවදාවත් තේරුම් ගන්න බෑ. ඒ නිසා නොහිතන්න ඕන දේම හිත ඉඳලා අවසානයේ කර්ම රැස් කරගෙන පව් විශේෂයෙන් පාපයන් රැස් කරගෙන අවසාන නිරවලටත් යනවා. එංගතුනි මේ වටිනා මනුස්ස භවය ඔබට ලැබුණේ උත්තරීතරම ධර්මය අවබෝධ කරගන්නටයි. ඔබ මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න විවේකයේ තුලින් විවේකයේ පිළිබඳ මම මේ මූලික අර්ථකථන ඊට එහා තව තියෙන අර්ථකථන. එහෙනම් නුවණින් ඔබ දකින්න ඕන මේ විවේකයෙන් තමයි බණ ටිකක් හරි අහන්න ලැබෙන්නේ කවදා හරි දවසක. මිනිස්සු විවේකයට කැමති. ඒ නිසා තමයි නිවාඩු දෙනවා කිව්වහම උඩපනින්නේ. ඔය නිවාඩු දුන්නාම සතියන්තේම මේ අනුරාධපුරේ පිරිලා ඉතිරිලා යනවා. පිනක් දහමක් හරි කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන විවේකේ ලැබුණාමයි. හැබැයි මිනිස්සු හැමතිස්සෙම කටයුතු කරන්නේ හොඳට නුවණින් බලන්න විවේකයේ ඇති වෙන විදිහටද විවේකයේ නැති වෙන විදිහටද කියලා. එතකොට ඔබට පේන්නේ හැමතිස්සෙම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සැරිසරන සිත නිසා ඔවුන් හැමතිස්සෙම කටයුතු කරන්නේ තමන්ගේම විවේකයේ නැති වෙන ආකාරයටයි. තමන්ගේම වල තමන්ගේම අත් දෙකෙන් කපා ගන්න. අන්න එහෙමයි හැසිරෙන්නේ. ඇයි ඒ? සත්පුරුෂයෙක් ඇසුරු වැඩුන්නේ නැහැ. සත්පුරුෂයෙක් මුණ ගැහුන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුන්නේ නැහැ. මුණ ගැහිච්ච තරම මුණ ගැහුනේ පාපත රසපුරුෂයෝමයි. ඒ අසත්පුරුෂය කිව්වේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඕම නිකන් වාඩිලා ඉඳලා හරියන්නේ නැහැ. බල පුළුවන් තරම් වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන, දක්ෂ වෙන්න ඕන, සටන් වදින්න ඕන. yes I can. ඔව් උඹට පුළුවන්, මට පුළුවන්. මේ ලෝකේ අල්ලන්න ඕන අර හඳ වුණත් අල්ලන්න හිතපල්ලා දවසක. උඩ පැනලා දවසක හඳත් අල්ල ගන්න පුළුවන් දවසක් එනවා. ඒ නිසා yes I can මට හඳ අල්ලන්නත් පුළුවන් කියලා හිතපල්ලා. එහෙම හිතපු දවසට උඹලට හඳත් අල්ලන්න පුළුවන් වෙනවා කියලා තමයි ලෝකේ අසත්පුරුෂ ලෝකයා කියන්නේ. මේ වහලා මොකද උනේ? විවේකය කියන එක පිළිකුල් කරා. විවේකය කියන එක විවේකයෙන් ඉන්නේ ලෝකේ කම්මැලි අලසයෝ කියලා කිව්වා.
කම්මැලි අලස මිනිස්සු වැඩ කරන්න තියෙන අකමැත්ත නිසායි ඔය නිකන් ඉන්නේ අතපය බැඳගෙන නිකමෝ කිව්වා. විවිධාකාර ඒ උතුම් වූ දැන් එතකොට අර හිමාලයේ ඉන්න අර රිසිවරු ආකාශයෙන් හිම යන ඔක්කොම නිකමෝ නේද? මේ කෙලෙස් වලින් තැම්බි තුච්ච නින්දිත සිතකින් වාසය කරන මුළු ආත්මෙම ගඳ ගහන ඒ කෙලෙස් බර මිනිහා තමයි වැඩ එතකොට වැඩකාරයා. අරින්නේ නිකමෝ. ඇයි කිසිම වැඩක් කරන්නේ නැණි. සමාපත්තියට ගිහිල්ලා අතපය වසොල්ලන්නේ. එහෙම ඉන්නේ. ඒ තමයි නිකම එතකොට. එතකොට මේ සංසාර දුකින් නිදහසෙන්නේ නිකමෝ. වැඩකාරයෝ තමයි සංසාරයට නිරවල ඉන්නේ. 136ක්. අර යොදුන් ගණන් උස ගිනිදැල් මැදි දැවෙන්නේ උන් තමයි. වැඩකාරයෝ සංසාරේ. මාර්යාගේ වැඩකාරයා. මොකාගේ වැඩකාරයාද? මාර්යාගේ වැඩකාරයා. මාර්යාට වහල් වෙලා තුච්ච නින්දේ සිත නැමැති සිතට වහල් වෙලා සිතේ වහලෙක් වෙලා Tamanට ලැබිච්ච වටිනා මනුස්ස භාවයේ බල්ලට දාලා උදේ ඉඳලා රැ වෙනකම් පිස්සෙක් වගේ හැසිරෙන්නේ වැඩකාරයා. මොකාගේ වැඩකාරයාද? මාර්යාගේ වැඩකාරයා. කොයි වෙලාව හරි පණ කෙන්දේ යනකන් තමයි ඔය වැඩ කිඩ ඔක්කොම ටික දකින්න හම්බ වෙන්නේ. මෙයාවා ධර්මයට කන් දෙන්නේ නැති ඔලොමොට්ටල කමට ඒ වගේ මෝඩ අදහස් දරාගෙනයි බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ. විවේකය කියන එක අත්‍යවශ්‍යම දේ මේ ජීවිතේ. එයයි එකම ලබන සැපේ අප. අලමේව භික්කවේ පටිසල්ලානෝ මහාන විවේකයේ ඇලෙව්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව අවවාදේ. විවේකයේ ඇලෙන්න කියලායි කිව්වේ. ඇයි ඒ? විවේකයේ තුලයි චින්තාමේ ඥානය අවදි වෙන්නේ. විවේකයේ තුලයි භාවනාමේ ඥානය අවදි වෙන්නේ. අඩුම තරමේ විවේකයේ තුලයි සුතමේ ඥානයටවත් පාර කැපෙන්නේ. බණක් අහන්නවත් වෙලාවක් ලැබෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා උදේ වෙනකන් වැඩ කරන මිනිහා කොයි වෙලාවද බණ අහන්නේ? අර පහුගිය කාලේ සාංශාරික පුණ්‍ය වහිම නිසා මේ කොරෝනා රෝගයත් එක්ක බොහෝ රැකියා ස්ථානවල නිවාඩු දුන්නා. කරගන්න දෙයක් නැතිකම නිසා. කැමැත්තකින් දුන්නා නෙවෙයි. මෙන්න මේ විවේකයෙන් ප්‍රයෝජන ගත්ත විශාල පිරිසක් ඉන්නවා අද වෙනකොට. ඒ වගේම මේ විනාශය පිණිස පාර කපාගත්ත පිරිසකුත් ඉන්නවා. ඒ විවේකයෙන්ම. මෙන්න මේ විවේකයේ තුල උතුම් වූ ශ්‍රී සද්ධර්මය සහ ධර්මයට යොමු වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා මේ වෙනකොට. වාසනාවන්ත කල්යාණ මිත්‍රයෝ. උසස් බුද්ධිවන්ත සත්පුරුෂ බුද්ධ ශ්‍රාවකයෝ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නවා ලෝකේ පුරාම. මේ දහම් මණ්ඩපයේත් ඇති. මේ විවේකයෙන් ඵල ප්‍රයෝජන ඉහළම සංසාරයේ අග්‍රඵලය නෙලා ගන්න කටයුතු කරපු පින්වත් පිරිස්. එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැති විවේකේ වටිනාකම. එහෙනම් කවුද මේ විවේකේ නැති කරන්නේ? මායя. කොච්චර වැඩ කරත් අවසානයේ ප්‍රතිඵල ලබන්නේ කවුද කියලා බලන්න. යම්කිසි ආයතනයක් තියෙනවා. යම්කිසි ආයතනයක් තියෙනවා. මේ ආයතනය තුල ඔබ සේවකයෙක් වශයෙන් මැරෙනකම් කඹරනවා. කවුද ප්‍රතිලාභ ලබන්නේ? ආර ආයතනේ ප්‍රධානිය. මගේ සමහර මෝඩ තකදිරු මිනිස්සු ඉන්නවා. තමන්ගේ නෙවෙයි ආයතනේ. අනුන්ගේ ආයතනයක්. හැබැයි මගේ හිත එහෙම කඹරුණ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. අපටත් මුණ ගැහිලා තියෙනවා. තමන්ගේ කිසිම ආකාරයකින් තමන්ට සම්බන්ධයක් නැහැ ආයතනේ. හැබැයි උජාරුවට මෝඩකමට මේ අපේ ආයතනනේ මගේ ආයතනේ කියලා අර ගොනාට අන්දලා තියෙන මුලින්ම මේ ඔබේ ආයතනයයි කියලා. ඒ අන්තට්ටුව පැලඳගෙන මැරෙනකම්ම ආයතන පෝෂණය කරන්න කටයුතු කරලා ආයතනෙටම පණකින්ද පූජා කරපු ගොම් මිනිස්සුත් මේ ලෝකෙ ඉඳලා මැරිලා ගිහින් තියෙනවා. දැනුත් ඒ වැඩේ කරන මිනිස්සුම ඉන්නවා. මතක තියාගන්න ඔය හැම බොස් කෙනෙක්මත් ඔය හැම සේවකයෙක්මත් අවසානයේ වැඩ කරලා තියෙන එකම එක මහ බොස් කෙනෙක්ට ඒ තමයි මාර්යාට. සිත නැමැති මාර්යාගේ වැඩකාරයෝ තමයි මැනේජින් ඩිරෙක්ටර් වුණත් අර පල්ලෙහාම ඉන්න පියන් වුණත් ඔක්කොම ටික අවසානයේ බැලුවාම මාර්යා නැමැති බොස්ගේ සේවකයෝ හැමෝම වැඩ කරලා තියෙන කෙලස් බර හිතට හැමෝම සේවකයෝ වෙලා තියෙන වහල්ලු වෙලා තියෙන තමන්ගේම සිතට මේක තේරුම් ගන්න බැරි නම් කවදාවත් සැනසීමක් උදා වෙන්නේ නැහැ සංසාරේ. එහෙනම් විවේකයේ කියන්නේ මොකද්ද? මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න
එතකොට යථාර්ථය අවබෝධ කරගත්තා ඔබට තේරෙයි මේ විවේකයෙන් ගන්න පුළුවන් ඉහළම ඵල ප්‍රයෝජනය මොකක්ද කියලා. එතකොට පින්වතුනි අන්නේ ධර්මය අවබෝධ කරගන්න ඔබට විවේකී ලැබුණොත් මේ අවබෝධ කරගන්න. ඒ නිසා තුච්ච නින්ද සිත කිසිම අවස්ථාවක ඔබට දෙන්නේ නැහැ විවේකේ. ඔය සිත කියයි ඔහොම ඉඳලා හරියන්නේ නැහැ පිස්සුද? බණ අහන්න එපා බං. බණ අහලා තේරුමක් නැහැ. එහෙම නැත්නම් නිකන් ඉන්න එපා ඔහොම හිත හිත. වැඩක් ඇති වැඩක් කරපල්ලකෝ නිකන්. හිතන්න එපා. පුළුවන් තරම් වැඩ කරපන්. වැඩ කරන කාට හිතන්න වෙලාවක් ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒ නිසා මොකද වෙන්නේ? කවදාවත් ඥානෙ උපදින්නේ නැහැ. එහෙනම් තුච්ච නින්ද සිත ඔබට කියයි වැඩ කරපල්ලා, වැඩ කරපල්ලා, වැඩ කරපල්ලා, වැඩ කරන උන් තමයි මේ ලෝකේ ජයගත්තේ කියලා. ඔන්නෝම කියයි මාරය ඔබට ඇවිල්ලා. හිතන මිනිසු නෙවෙයි හිතනම උන් නිකමෝ ඇවිල්ලා. උන් හිත හිත ඉන්නවා උන්ගෙන් ඇති වැඩක් නැහැ ලෝකෙට. උන්ගේ ශ්‍රමයක් නැහැ. එහෙමත් කියයි. මාරය හොම ඇවිල්ලා කියයි වැඩ කරපල්ලා වැඩ කරොත් ජය ගන්න පුළුවන් ලෝකෙ කියලා. ඔව් ජයගත්තා උන් ඉන්නවා මීට ඉස්සෙල්ලා මහ පොළොව යට අඩි 6ක් යට ඇටකටු ටිකක් නැහැ දැන්. ඒ ටිකක් දිරලා ගිහින් ජයගත්තා උන්. මොකද ජයගත්තේ? ජරාව ජයගත්තද? ව්‍යාධිය ජයගත්තද? මරණය ජයගත්තද? ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාස ජයගත්තද? මොකක්ද ජයගත්තේ? සංසාරේ තමයි ජයගත්තේ. සංසාරෙටම වැටුණා ගිහිල්ලා. මීට ඉස්සෙල්ලත් මහ පොළොව හිටියපු වැඩකාරයෝ ඔක්කොම ටික. දැන් සංසාර සමහරට නිර්වල සමහර වුන් පැහින්නේ. ලෝදිය ඇතුලේ වැඩකාරයෝ ටික. නිසා අඥාන ලෝකයාගේ අඥාන කතාවට බහු වෙන්න එපා. විවේකය ඔබට මේ ජීවිතේ ලැබිච්ච ඉහළම වරප්‍රසාදයයි. ඒ විවේකේ උදා කරගන්න බය නැතුව කොහොම සියල්ල අහිමි වෙලා යනවා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියං සියල්ල අහිමි වෙන ලෝකෙක ඔබ කුමක් ගැනද බය වෙන්නේ? රස්සා ගැනද? මුදල් ගැනද? නෑ ජීවත් වෙන්න මාර්ගයක් කොහොම හරි උදා වෙයි. බය වෙන්න එපා ගැන. අමා ධර්මයයි ඔබ අහන්න ඕන. මොන විදියෙන් හරි අමා ධර්මයට කන් දෙන්න ඕන. මොන විදියෙන් හරි විවේකේ හදාගන්න ධර්මය අහන්න. මොන විදියෙන් හරි විවේකේ හදාගන්න ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අන්න එතකොටයි ඔබ ලෝකෝත්තර විවේකය මොකද්ද කියලා දැනගන්නේ. මම ඔය කිව්වේ ලෞකික වශයෙන් විවේකය කියන්නේ. දැන් ලෝකෝත්තර විවේකය කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. එසේ බණාස අවබෝධ කරගන්න විවේකයෙන් එසේ බණාස අවබෝධ කරගන්නා වූ ඒ වාසනාවන්ත පුණ්‍යවන්ත බුද්ධ ශ්‍රාවකයාට ලෝකෝත්තර වශයෙන් විවේකය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. කුමක්ද මේ විවේකය? ත්‍රිවිධ විවේකය. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. දැන් මේ ගැනත් මීට ඉස්සෙල්ලා පැහැදිලි කරපු නිසා මම කෙටියෙන් කියන්න. මේ චක්කු කාය, සෝත කාය, ගාහන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. අභ්‍යන්තර කාය 6යි. බාහිර වශයෙන් රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය. බාහිර වශයෙන් 6යි. එහෙනම් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් 12 කායක් තියෙනවා. මෙච්චර කාලයක් මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ කායන් ක්‍රියාත්මක වුණා. මැෂින් වගේ. කර්මාන්ත ශාලා වශයෙන් මොනවද රැස් කරේ කර්මය? එහෙනම් කර්මයේ රැස් කරන්න මේ සියලු කායන් ආයතන බවට පරිවර්තන වුණා. අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන වශයෙන්. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් සලායතන ක්‍රියාත්මක වුණා. මේ ඔක්කොම කායන් ආයතන බවට පරිවර්තනය වෙලා නොනවති වැඩ කරා. දැන් ආයතන වල ස්වභාවය ඒකනේ. ආයතන වල ස්වභාවය බලන්න බොහෝ ආයතන පැය 24ම වැඩ. එහෙනම් මෙන්න මේ 12 ආයතනත් පැය 24ම වැඩ කරා. මොනෝ රැස් කරන්නද? කර්මයේ රැස් කරගන්න. මායාවේ ප්‍රතිලාභය රැස් කරගන්න. දැන් මොකද වුනේ? දැන් මේවා ආයතන කියන ස්වභාවයෙන් වෙන් වෙලා නැත්තම් ආයතන නිරෝධෝ සලායතන නිරෝධා සලායතන නිරුද්ධ වුණා. එතකොට අභ්‍යන්තර බාහිර වශයෙන් දෙආකාරයෙන්ම ආයතන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් කිරීම නතර වෙනවා. දැන් මොකද වෙන්නේ? කාය ඉතුරු වෙන්නේ. චක්කු කාය. ඒක ඉතින් කර්මානුරූපව හටගත්තා විපරිණාමයෙන් අනිසලා යන කායක් සම්මුතික වශයෙන් උත් නියාම ධර්මයන්ට අනුව එහි අවසානයක් පවතිනවා. එහෙම අනිසලා යන කායක්. දැන් ඒ ගැන චන්දරාගයේ දුරු වුණාම නැවත විනාශයක් අත් කරලා දෙන කායක් හිතන නැහැ. හැබැයි විපාක වශයෙන් හටගත්ත කාය තියෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? චන්දරාගයේ දුරු වුණාම
අර ආයතන නිරුද්ධ වෙනවා. ආයතන නිරුද්ධ වුණාම මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් 12 ආකාර වශයෙන් සකස් වෙලා තියෙන මේ කායයන්ට විවේකයක් ලැබෙනවා. දැන් මෙන්න මැෂින් ඕෆ් කරලා අන්න කර්මාන්ත ශාලා දැන් වහලා සමහර ඒවායි තාමත් පොඩියට වැඩ යනවා ඇති. ඒවත් වහලා දාන්න ඕන ඔක්කොම දවසක. කර්මාන්ත පුරේම වහලා දාන්න ඕන. මේ කර්මාන්ත පුරේ ආයතන 12ක් තියෙනවා. 12ම වහලා දැම්මහම මොකද වෙන්නේ? සියලු මැෂින් ඕෆ් කරනවා. දැන් නිශ්ශබ්දයි. අන කායි විවේකී ලැබිලා දැන්. දැන් කලින් බලන්න අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් උදාහරණයක් වශයෙන් ඇහැ ගමු. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වෙන තාක්කල් මේ ඇහැ කොච්චර වෙහෙසුණාද රූප බලන්න. මොන තරම් රූප ගොඩක් බැලුවද මේ ඇහෙන් නුවණින් බලන්න. දැන් මේ අමා ධර්මය අවබෝධ කරගන්නට පෙර කොච්චර සැරිසරුවද මේ හිත නිකන් නෙවෙයිනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා හයක් උස්සගෙන. දැන් මේ විදිහට ඇවිදගෙන යන මේ සිත මේ ආයතන කොච්චර පරිහරණය කළාද? ඔබම බලන්න මේ ඇහෙන් කොච්චර රූප පස්සේ හඹාගෙන ගිහින් තියනවද කියලා තම තමන්ගේ. මේ විදිහට ගත්තාම මේ ඇස කොච්චර රූප පස්සේ ලුහු බඳිමින් අවිවේකයටපත් වුණාද? කොච්චර කාර්ය බහුල වෙලාද තිබුණේ? හැමතිස්සෙම බිසි. අර සමහර මිනිස්සු දිහා බලන්නකො. ඒ අය බලා ගන්න පුළුවන් ඔය ආයතන ඔය සලායතන පච්චා පස්ව යන ආදි වශයෙන් ඒ හැමතිස්සෙම මේ අභ්‍යන්තර බාහිර ආයතන බහුලව ක්‍රියාත්මක වෙනේ මහා කර්මාන්ත පුරේ ඉන්නව ඇවිදින. ඒ අය දිහා බලන්න පොඩ්ඩක් හැමතිස්සෙම ඉන්නේ නොසන්සුන් මනසකින් පිස්සුවෙන් වගේ ඉන්නේ. උන්ගේ මූණ දිහා බැලුවාම මෙලෝ සාන්තිය සැනසීමක් නිවීමක් ගැලවීමක් මොකක්වත් නැවතීමක් නෑ. හැමතිස්සෙම නොසන්සුන්. ඒ නීවරණ මතුවලානේ තියෙන්නේ. නිසා හැමතිස්සෙම නොසන්සුන් මනසකින් තමයි කටයුතු කරන්නේ. ඇයි? හරියට බිසි ආයතන. හොඳටම බිසි ඒවා. දැන් මෙන්න මේ කාර්ය බහුල බව නැති වෙලා ගිහිල්ලා. කාර්ය බහුල බව නැති වෙච්ච නිසා දැන් විවේකයටපත් වෙලා. දැන් මේ අභ්‍යන්තර සහ බාහිර කායයන්ට විවේකයක් ලැබිලා. දැන් බාහිර කායම් ලුහු බැඳීමකුත් නැහැ. අභ්‍යන්තර කාය වෙහෙසීමකුත් නැහැ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? ඒ කායන් සම්බන්ධයෙන් විවේකයක් ලැබිලා. විවේකය කියන්නේ අත්හැරීමට. අන්න අත්හැරීමක් ලැබිලා දැන්. ඉහළ මාර්ගයෙන් විවේකී කියන නිවනට. එහෙනම් අන්න විවේකයක් ලැබිලා දැන්. බලන්න හැම මිනිස්සෙම විවේකයට කැමති මේ ලෝකේ. නමුත් බලන්න ඒ මිනිස්සෙම ඒ අවිජ්ජා තෘෂ්ණා නිසා විවේකේ අහිමි කරගෙන ජීවත් වෙන හැටි ලෝකේ. හොඳට බලන්න. හැබැයි ඒ අයම කැමති විවේකෙන් ඉන්න. ඒ මොකද අර සාංශාරික පාරමිතාව නිසා. කවදා හෝ දවසක අමා ධර්මයේ මුණ ගැහින අර විවේකයෙන් ඉන්න මොහොතක අවිවේකයෙන් ඉන්න මොහොතක නෙවෙයි. අවිවේකයෙන් ඉන්න මොහොතක ධර්මයේ මුණ ගැහුණා ධර්මයේ කියලා අඳුර ගන්න බෑ. අයි මත් වෙලා ඉන්නේ නීවරණයන්ගේ. රත් වෙලා ඉන්නේ. ඒ නිසා හොයා ගන්න බෑ ධර්මයේද අධර්මයේද කියලා. එහෙනම් විවේක බුද්ධියෙන් තමයි මේ ධර්මයේ තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට විවේකයේ තියෙන ඕනි ඉස්සෙල්ලම. එහෙනම් පින්වතුනි අන්න ඒ විවේකයේ ලැබුණාට පස්සේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ අන්න මුලින්ම හිමි වෙනවා ලෝකෝත්තර වශයෙන් කාය විවේකී. ඒකේ අර කායයන්ගෙන් නිදහස් වෙච්ච නිසා ඇති වෙච්ච විවේකේ. කායයන්ට විවේකයක් ලැබුණා. දැන් ඇස ගැන අපි සඳහන් කළා වගේම කන නාසය දිව ශරීරය මනස ගැනත් තේරුම් ගන්න ඕන විදිහටම. කලින් කොච්චර මේවා අතිධාවනය කළාද? නවතින්නේ නැති වාහන වගේ විද්ද හතර අතේ. දැන් එහෙම නැහැ. දැන් ඒවට පුදුම සැනසීමක් ලැබිලා. දැන් ඔබම බලන්න ඔබගේ ජීවිතය තුළින් ධර්මයේ දැන් බලන්න සමහරු කියනවා අපි දැන් මේ ගොඩාක් අපේ පින්වතුන් බණහනයි කියන කතාවක් තමයි අපි දැන් රූප වාහිනිය නරඹන්නේ නැහැ කියන්නේ. ගුවන් විදුලියට සවන් දෙන්නෙත් නැහැ. ඒවා අවශ්‍ය මොන හරි ප්‍රවෘත්තියක් හරි මොන හරි ඒකත් ඉතින් ප්‍රවෘත්ති කියලා මොනවද කියන්නේ? අනුන්ගේ උපාදූප වගපල රාගදේශ මොහ උස්සන කතා තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. අහන්න වැදගත් දෙයක් දකින්න වැදගත් දෙයක් ඇත්තෙම නෑ එහෙම බැලුවාම. අවශ්‍ය දෙයක් තියෙනම් තෝරා බේරාගෙන බලන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. හැබැයි අති බහුතරයක් තියෙන වැඩකට නැති හිස් දේවල්, හිස් මිනිස්සුන්ගේ හිස් කතා, හිස් රූප
ඒ නිසා දැන් මොකද බොහෝ දෙනෙක් කියනවා රූපවාහිනිය නරඹන්නෙත් නැහැ, ගුවන් විදුලියට කන් දෙන්නෙත් නැහැ. දැන් බලන්න එතරම් ඇහැටයි කනටයි ලැබිච්ච විවේකී. කලින් උදේ නැගිට වෙලා ඉඳලම කොයිතරම් ඔය ඇහැ වෙහෙසෙව්වද, කොයිතරම් ඔය කන වෙහෙසෙව්වද ඔය නිස්සාර රූප ශබ්ද අවශෝෂණය කරගන්න. කාගේ උමනාවටද? තුච්ච නින්දේ සිට නැමැති මායාවේ උමනාවට. දැන් යථාබෝධය ලැබිලා දැන් මේ කායන්ට විවේකේ ලැබිලා දැන් බලන්නේ කාය ඒ විවේකයේ කොච්චර සුවදායකද කියලා. දැන් මේ පින්වතුන් මොකද කරන්නේ? ඒ ඇහෙන් ඒ කනෙන් වෙන විදිහකට ප්‍රයෝජනයක් ගන්නවා. කොහොමද? ඒ ඇහෙන් බණ පොත් කියවනවා. ඒ කනින් ධර්මීය ශ්‍රවණය කරනවා. අන්න බලන්න. දැන් කොච්චර සාන්තියකට සුවයකටපත් වෙලාද? අන කාය විවේකී. ඊළඟ චිත්ත විවේකය. දැන් චිත්ත විවේකය කියන්නේ මොකද්ද කියලා දැන් පැහැදිලි එක්කම. සිත හතර අතේ ඇවිද්දා. කොතන වාඩි වෙලා හිටියත් හිත තිබුණේ එතන නෙවෙයි. හිත තිබුණේ ඊට යොදුන් ගානක් ඈත. හිත අති ධාවනය කළ හතර අතේ ඇවිද සක්වල පුරා විද්දා. හිතට මහ වෙහෙසක් තිබුණේ. ඔබම නුවණින් බලන්න දැන් ඔබට දැන් නුවණින් දකින්නකොට ඒක තේරෙනවා ඇති. හිතට මහ වෙහෙසක් තිබුණයි කාලේ. ඇයි ඒ? අති ධාවනය වෙනවා හිත. ඒ කියන්නේ හිතන්න ඕන සීමාවන් විෂය ඉක්මවලා හිතනවා. විෂය අතික්‍රාන්තව හිතනවා. හිතන්න බැරි සීමාවටත් හිතනවා. හිතන්න ඕන දේත් හිතනවා, නැති දේත් හිතනවා. වැඩි හරියක්ම හිතුවේ හිතන්න ඕන නැති දේවල්. අනවශ්‍ය කුණු ගොඩවල් ගැනමයි හැමතිස්සෙම හිතුවේ. ඇයි? අවශ්‍ය ධර්මයක් ගැන හිතන්න ඕන ධර්මයක් ගැන අවබෝධයක් නැති කාලේ කොහොමත් ඉතින් හිතන්න ඕන මොනවද නොහිතන්න ඕන මොනවද කියලා එහෙම අවබෝධයක් නිශ්චයක් තිබුණේ නැහෙනි. ඒ නිසා වැඩි හරියක්ම හිතිය අනවශ්‍ය දේවල් ගැන. අනුන්ගේ වගපල ගැනයි, අනුන්ගේ අදකුද ගැනයි, ලෝකේ තියෙන වගපල ගැනයි, ලෝකයේ අදකුද ගැනයි. ඒක නිසා තමයි උදේ පාන්දර නැගිට ගමන් පත්තරේ අතට ගත්තේ. උදේ පාන්දර ටීවී එක දාගත්තේ. හතර අතේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම විමර්ශනය කරා. හිතට කිසිම විවේකයක් තිබුණේ නැහැ. ගෙදර ප්‍රශ්න 1000 මිනිහා කතා කරනවා ඇමරිකාවයි රුසියාවයි අතර යුද්ධ ගැන. එහෙම නැත්නම් ගාසා තීරයට බෝම්බ ගහන එක ගැන. නැත්නම් උගන්ඩාවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. ගෙදර දහසක් ප්‍රශ්න. ඔන්න ඔහොම මිනිස්සුත් ඉන්නවා. දැන් එයාගේ හිත කොතනද නතර වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා ප්‍රවෘත්ති බැලුවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ කියන. මොන වගේ හිතක්ද ඔහුට තියෙන්නේ? කෙලෙස් වලින් ගැවසිච්ච හිතක්. අර මොකටද ප්‍රවෘත්ති බලන්නේ? කුණු ගොඩවල් ටිකක් රස විඳලා සංකාර ටිකක් රැස් කරගන්න. ඒකනේ ප්‍රවෘත්ති බලන්නේ. තමන් ගැන දන්නේ නැති මිනිස්සු ලෝකය ගැන හොයනවා. අත්තානන්තේ ගවේස සුකින් නිරත්තං විහඤ්ඤසි. තමන් ගැන සොයන්න ඕන. ලෝකය ගැන මොකද සොයන්නේ? ලෝකේ දින වගපල හෙව්වා කියලා. අඟහරුගේ පස් කියලා පරීක්ෂා කරා ඒක ගැන ඇහුවා කියලා. හඳේ වතුර දිනවද කියලා හෙව්වා කියලා. ඕවා දැනගත්ත කියලා තමන්ට ඇතිවද ඵලෙ මොකක්ද? අද රැද දන්නේ පණ යන්න තියෙන්නේ. අන්තිම පැය කීපෙද දන්නේ මේ ගත වෙන්නේ. හෙට උදේ වෙනකොට නිසල විඳින්න දන්නෙත් නැහැ. එහෙම ජීවිතයක් ගත කරන මින් මොනවද හොයන්නේ? අනුන්ගේ කුණු ගොඩවල්, ලෝකෙ සිද්ධ වෙච්ච දේවල්. ඒවට කියනවා සමකාලීන ප්‍රවෘත්ති වලින් අපි දැනුවත් වෙලා කී දෙනෙක් මරාද දැන්? එකට වෙච්ච සුගතියක් තියනවාද? එකට අත්වෙච්ච යහපතක් තියනවාද? කවුද හොම කිව්වේ? වෙලෙන්දෝ තමන්ගේ බඩු ටික විකුණ ගන්න. ඔබ ගුණාට අඳන්න. මීට ඉස්සෙල්ලා කරුණාකරලා නුවණින් බලන්න. ජොහන්ස් ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයාගන්න ඉස්සෙල්ලා පත්‍ර තිබුණාද ලෝකෙ? ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනී හොයාගන්න ඉස්සෙල්ලා ඔය ගුග්ලි එල්මෝ මාකෝනි ගුවන්විදුලි හොයාගන්න ඉස්සෙල්ලා ඔය යාන්ත්‍රික සංනිවේදන ක්‍රම හොයාගන්න ඉස්සෙල්ලා ලෝකෙ මිනිස්සු ප්‍රවෘත්ති කියලා දෙයක් දැනන් හිටියද? ඔය වගේ එගේ එදිනෙදා කටකතා ආපු කටකතා ඔය මොන හරි කැලෑ පත්තර එහෙම දේවල් තිබුණා ඒ කාලේ. නැත්තේ නේ.
හැබැයි ඒක ජීවන මාධ්‍ය බවට පත් වෙලා තිබුණාද? ඒ කියන්නේ මිනිස්සුන්ට ඔය ටික දැනගත්තේ නැත්නම් අද නිකන් කෑවේ නෑ වගේ එහෙම එකක් තිබුණාද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවත් වෙන කාලේ ඕවා තිබුණාද? අනුරාධපුරයේ මේ මහසෑය ඉදි වෙන කාලේ අටම ස්ථානයේ ඉදි වෙන කාලේ ඕවා තිබුණාද? එතකොටත් මිනිස්සු ජීවත් වුනේ නැද්ද? දැන් ප්‍රවෘත්ති බැලුවේ නැත්නම් නිින්ද යන්නේ නැහැ කිය. පිරිහිලා බින්දුවටම පිරිහිලා ඉන්නේ. ඒ කාලේ මිනිස්සු එහෙම බණක් දහමක් ඇහුවේ ධර්මයේ නුවණින් මෙනෙහි කළේ ඇයි? ඒ ඔවුන්ගේ ඔය වගේ මාරයන්ගේ හස්තයන් ඒ කාලේ බහුලව ක්‍රියාත්මක වෙච්ච නැති නිසා ඒ මාර ග්‍රහණයන්ට අහු වෙච්ච නැති නිසා එයාට හිතන්න කරන්න වෙලාවක් තිබුණා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඒ ඔබට හිතන්න තියෙන අවකාශය තමයි මේ මාධ්‍ය විසින් අහුරලා තියෙන්නේ. උදේ ඉඳලා හවස වෙනකන් වැඩ කරලා ගෙදර ආපු ගමන් ඔබ මොකද්ද ක්‍රියාත්මක කරගන්නේ කියලා බලන්න ඕන. ඔබේ නිවසේ මොකද්ද නැති වුනේ එකෙන්? ශාන්තියක් නැති වුණා, සමගියක් නැති වුණා, හිතන්න තියෙන නිදහසක් නැති වුණා, විවේකයක් නැති වුණා, ඔක්කොම ටික නැති වුණා. වෙලඳු ටිකක් ඔබේ ජීවිතය මංගොල්ල කෑවා. ඒක තමයි ඇත්ත. මාව මරාගෙන කෑවත් ඒක තමයි ඇත්ත. දැන් ඕවා කිව්වහම කිපෙන්න පුළුවන්. ඇත්ත පෙන්නලා දෙන්න වෙන්න මාර්යාගේ පුත්තු කිපෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. සංසාරය ගැන ඇල්මක් ඇතුව නෙවෙයි බණ කියන්නේ. කොහොමත් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්ලා දෙනකොට ලෝකේ මාර්යෝ සතුරු බවට පත් වෙනවා. දැන් මේක කිව්වහමත් ඒ අයට සතුරුකමක් ඇති වෙන්න පුළුවන්. අඥානියෝ නම් ඥානීය මාත්‍රයක් හරි තියෙනම් කල්පනා කරලා බලයි ඇත්ත නේද මේ කියන්නේ. මේකෙන් මේ වගේ අවඩක් Tamanටත් අනුන්ට සිද්ධ වෙනව නේද? එහෙනම් Tamanටත් අවඩක් අනුන්ටත් අවඩක් සිද්ධ වෙන ධර්මයේ හැසිරීලා කවදාද සැප උපදින ජීවිතේ නෑ. හැමදාම දුකෙන් ජීවත් මතු අනාගතෙත් අනන්ත අපසන්තුකයිද වෙටින්නේ කියලා ඥානීය මාත්‍රයක් හරි ඇති මිනිහා කල්පනා කරලා බලන්න. නැති මිනිහා හැමතිස්සෙම කරන්නේ මතු පිටින් ඇහෙන දේ ගැන විචාරයකින් තොරව කල්පනා කරලා අඥානීය බවට පත් වෙලා සතුරුකම් ඇති කර ගන්නවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්බන්ධනොත් එහෙම සතුරු ඇති වුණා නම් අපි ගැන මොන කතාවද? හැබැයි එක දෙයක් පැහැදිලිව මේ කිසිම දහම් කාරණයක් පෙන්ලා දෙන්නේ කිසිම කෙනෙක් ගැන අමනාපයකින් විරසකයකින් නොවේ. සියලු දෙනා ගැන කරුණාවෙන්. මොකද අවසානයේ ඔබේ දුකේ උරුම කරුවා ඔබමයි. ඔබේ ඉරණම හදාගත්තේ ඔබමයි. අවසානයේ දුක් විඳින්න වෙන්නේ ඔබටමයි. වටේ පිටේ ඉඳගෙන අද ඔල්වරසන් දෙන අත්පොලසන් දෙන හෝයියා කියන එකෙක්වත් එදාට නැහැ. අද ඔබ තරු කරන්න බලාගෙන ඉන්න වටේ පිටේ ඉඳගෙන තරු 20 වෙනි දවසක් ආපු දවසට එකෙක්වත් නැහැ වටේට. අන්නේ බව සිහි කරගන්න ඕන. ඒ නිසා අර මස් කැටියක් දැක්කහම ගිජුලිහිනි නරි සිංහාලියෝ ඊළඟට බල්ලෝ ඇවිල්ලා අර මස් කැටියට පොර කනවා වගේ මේ ලෝකේ කාමයේ නිසා ඔය විවිධාකාර බලවේග විවිධාකාර සමාජින්න විවිධාකාර පිරිස් අසත්පුරුෂයෝ ඒ කාමයේ උදෙසා පොරකන තරංගයක් විතර අපිට මේ දකින්න ලැබෙන්නේ මේ සමාජයේ විවිධාකාර ක්ෂේත්‍ර වශයෙන්. එනම් පින්වතුනි ඔබේ විවේකය නැති කරන්න දෙන්න එපා කිසි කෙනෙක්ට. ඔබේ විවේකය ඔබ ආරක්ෂා කරගන්න. එහෙනම් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් බණහල ධර්මාබෝධය තියෙන කෙනෙක් වුණත් යම් ආකාරයකින් මේ කෙලෙස් වලට නතු වෙනවා අවිජ්ජා තෘෂ්ණා නිසා. ඒ නිසා චිත්ත විවේකය ඇති කරගන්න අනවශ්‍ය කිසිම දෙයක් හිතන්න එපා. අවශ්‍ය එකම දේ ආස්වාදය ආදීන නුවණින් මෙනෙහි කරන්න. වෙන කිසිම දෙයක් ගැන හිතන්න යන්න එපා. සමහර අපේ පින්වතුන් ඉන්නවා අනවශ්‍ය දේවල් ගැනමයි හිතන්නේ. අනුන්ගේ මාර්ගඵල ගැනයි, අනුන්ගේ අවබෝධය ගැනයි, අනුන්ගේ අදකුද ගැනයි තමන් ගැන හිතන්න, තමන්ගේ අදකුද දකින්න, තමන්ගේ අවබෝධය පරීක්ෂා කරන්න, තමන්ගේ කෙලෙස් නිවිච්ච ප්‍රමාණය මැන බලන්න. අනුන්ගේ කෙලෙස් නිවිච්ච ප්‍රමාණය මැන බලන්න යන්න එපා. අනුන්ගේ ඥාන ගැන කල්පනා කරන්න එපා. කිසිම දෙයකින් ඔබට ඇති ප්‍රයෝජනයක් නැහැ නේ. සමහරු ඉන්න කොච්චර කිව්වත් ඒ කැත පුරුද්ද දුරු වෙන්නෙම නැහැ. අනුන් ගැනම විමර්ශනය කරන්න යන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙච්චර පැහැදිලිව දේශනා කරනවා නේද අපට අත්තානන්තේ ගවේසසු තමන් ගැන විමර්ශනය කරන්න කියලා. එතකොට
ලෝකය ගැන අපිට කතා කරන්න හේතු නැතුව යනවා. ලෝකය ගැන අපි ධර්මානුකූලව පෙන්ලා දෙන එක වෙනම දෙයක්. හැබැයි අපේ වටිනා කාලයේ මේ ලෝකයාගේ වගපල ඇදකුද ගැන කතා කර කර අනුන්ගේ ඇදකුද ගැන කතා කර කර කාලය ගත කරන්න අපට උමනාවක් ඇති වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා පින්වතුනි කිසිම අවස්ථාවක මේ බණහන අපේ සමාජිකයෝ අපේ පින්වත් පිරිසටත් විශේෂයෙන්ම අපි කියන්නේ ඔය ගොඩක් දෙනෙක් තියෙන පුරුද්දක් තමයි අනුන්ගේ මාර්ගඵල අනුන්ගේ ධර්මාවබෝධය අනුන්ගේ ඥාන මෙන්න මේවා ගැන කතා කරන්න යනවා. මේවා ගැන හොයන්න යනවා. උන්වහන්සේ නම් මේ මට්ටමේ නෑ ඇත්තේ. අරුන්වහන්සේ නම් මේ මට්ටමේ නෑද නේද ඇත්තේ. ඔය පුළුවන් දේවල් ඔබට නිශ්චය කරන්න. කොහොම නිශ්චය කරන්නද? ඒ නිසා මේ අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඒ හැම පැත්තෙම නිදහස් වෙන්න. නිදහස් වෙලා ඔබ හිතන්න ඕන එකම දේ මොකක්ද? ආස්වාදය ආදීනව ගැනයි. ඒක නිසා තමයි හැමදාම කියන්නේ. එතකොට තමයි මිනිසුන්ට හිතෙන්නේ හැමදාම හාමුදුරුවෝ එකමයි කිව්වේ කියලා. ඔව් එකම තමයි කියන්නේ. තව අවුරුදු ජීවත් වෙන යම් තාක්කල් ජීවත් වෙනවද? එතකන් එකම තමයි කියන්නේ. හැබැයි ඒකම දේ කියන්නේ කියලා චෝදනා කරන මිනිසුන්ට මම ඇඟිල්ල දික් කරනවා. ඔබ එකම දේ කියනවා කියලා කියන්නේ ඔබ කිසිම දෙයක් කනකට ගත්තේ නැති නිසායි. ඒකයි එහෙම කියන්න වෙලා තියෙන්නේ. කිසිම ධර්මයක් අවබෝධ වෙලා නැති නිසායි ඔබ එහෙම කියන්නේ. නැත්තම් මේ මොකද්ද කියන්නේ කියලා පැහැදිලිව තේරෙන්න ඕන. ආස්වාදයේ ආදීනව දැකීමයි ඔබ කළ යුතු එකම දේ. හිතන්න ඕන එකම දේ එකයි. යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරන්න. හිතන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ සියල්ල නිච්ච සුඛ අත්ත සුභ වශයෙන් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කිරීම. එනබ මේ ලෝකේ අසත්පුරුෂය අසුරු කරන්න ගියාම අසත්පුරුෂයත් එක්ක කතා බහ කරන්න ගියාම අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ ධර්මයන්ට වටිනාකමක් දෙන්න ගියාම ඔබ අහු වෙන්නේ අන්න අර අයෝනිසෝ මනසිකාරයට. ඒ කියන්නේ නොහිතන්න ඕන දේවල් මම එදාට ඔබ හිත ඉන්නේ. තමන් ගැන විමර්ශනය කරන් උදේ නැගිට වෙලා ඉඳලා රාත්‍රී නිින්දට යනකොට ඔබ බලන්න ඒ දවස විමර්ශනය කරලා උදේ ඉඳලා රැ වෙනකන් මේ ගත වෙච්ච කාල පරාසය තුල මං කොච්චර ධර්මයේ මෙනෙහි කරාද නුවණි. කොච්චර ලෝකය ගැන මෙනෙහි කරාද. එතකොට ඔබට පේන්නේ ඔබ උදෑසන ඉඳලා රාත්‍රී නිින්දට යනකම් වැඩි හරියක්ම මෙනෙහි කරලා තියෙන්නේ ලෝකය ගැනයි, පැවැත්ම ගැනයි, නොපැවැත්ම ගැන නෙවෙයි. දැන් ඉස්සරහට බොජ්ජංග ගැන විශේෂ දහම් ව්‍යාකරණයක් ඉස්සරහට එනවා. එතකොට තව ගොඩාක් ගැඹුරින් ඔබට හිතන්න ඕන දේ සහ නොහිතන්න ඕන දේ අතර පරතරය පේන්නේ. ඔබ උදේ ඉඳලා රැ වෙනකම් කුමක්ද කල්පනා කරේ? නිවන් දකින්න ආකාරයද? නිර්වාණයටපත් වෙන ආකාරයද? එහෙම නැත්නම් කෙලෙස් දුරු කර ගන්න ආකාරයද? එහෙම නැත්නම් මේ එදිනෙදා ලෝකේ තියෙන වැඩපළ රාජකාරී වැඩ කටයුතු මේවා ගැනමද හිත උදේ ඉඳලා රැ වෙනකම්. එවනම් ඔබ හිත ඉන්න ඔබ ප්‍රමාදයටපත් වෙච්ච කෙනෙක් කරන්න දෙයක් නැහැ. සංසාරේ යන්න සිද්ධ වෙන මොකද එනව තව. භවය පිළිබඳ ආසාව හට ගන්නවා. කාම තණ්හා භව තණ්හා සිඳෙන්නේ නැහැ. අපිට වචනෙන් කියන්න පුළුවන් සංසාරයට වැටුණාවේ කියලා. අර සමහර ගොබ්බ මිනිස්සු ඉන්නවා පව් කරනවා කියතෝට කියනවා කමන්නේ මම මේක කරලා අපාය ගියත් කමන්නේ කියලා. සමහර මෝඩ මිනිස්සු ඉන්නවා මේ ලෝකෙම මේ සමාජෙම කමන්නේ මං හිරේ ඊළඟ වැටුණත් කමන්නේ ඕකව නම් මරනවා කියලා. ඔන්න ඔහම කියලා අපරාධ කරන මෝඩ මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ. කියන්න ලේසි. විඳින්න ගියාමයි අමාරු. කියන්න ලේසි. හිරේ වෙනවට කමන්නේ කියලා. හිරේ ගිහිල්ලා ආනන්ද දුක් විඳිනකොට අර එල්ලලා ගහනකොට තව විවිධාකාර දසවද දෙනකොට එතකොටත් හිතේද ඔහොම. කියන්න ලේසි අපාය ගියාට කමන්නේ මං කටුපුලි නගින්නම් කියලා කියවල මොට්ටල කමට. ගිහිල්ලා නිරවල පැහෙනකොට 136ක් නිරවල අනන්ත අප්‍රමාණ දුක් විඳිනකොට නිරපල්ව අනන්ත දුක් දෙනකොට යොදුන් ගණන් උස ගිනිදැල් මැති දැවෙනකොටත් හිතේද මං හරි වීරකමක් කරේ කියලා. ඉතින් පින්වතුනි ඥානෙ ඇති මිනිසෙක් වශයෙන් කල්පනා කරන්න ඕන. අඥානෙක් වශයෙන් කල්පනා නොකර. ඒ නිසා සෑම විටම බුද්ධිමත් මිනිසෙක් වශයෙන් ඥානවන්ත මිනිසෙක් වශයෙන් සත්පුරුෂයෙක් වශයෙන් හිතන්න පෙළඹෙන්න. වෙලා තියෙන්නේ මේක අනිත් පැත්ත.
බුද්ධියක් නැති ඥානයක් නැති අසත්පුරුෂ කාලකන්ණියෙක් වශයෙන්මයි හිතන්න කැමති. ඒ විදිහටම හිතන්න කැමති. කුඩා කාලේ ඉඳලම චින්තනය පුරුදු කරලා තියෙන මේ විදිහට. නිසා අදටත් එහෙම හිතන්නේ. Tamanට යහපතට දෙන අවවාදය හැම තිස්සෙම ගන්නේ රුහිතට. Tamanට යහපතට දෙන අවවාදය ගන්නේ Tamanට කරන නිග්‍රහයක් වශයෙන්. එහෙම මිනිස්සු මට මේ ගෙවිච්ච කාලය තුළ මුණ ගැහිලා තියෙනවා බොහෝ. නිවන් දකින්න කියලා අවවාද කරලා වෛර බැඳපියුම් මේ සමාජෙ මට මුණ ගැහිලා තියෙනවා. මාගන්දියා වගේ. එහෙම පුරුෂයෝ ස්ත්‍රීන් මුණ ගැහිලා තියෙනවා. මොකක් කියලාද? වෙන මොකුත් කියලා නෙමෙයි. කෙලෙස් දුරු කරගන්න කිව්වා කියලා. අප්‍රමාදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කිව්වා කියලා තරහ වෙලා තියෙනවා. එහෙම මෝඩ මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. එහෙනම් පින්වතුනි මේ සෑම සියලු ආකාරයෙන් ඔබට පෙන්ලා දෙන්නේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතය අපතේවා ගන්න එපා. ඒ නිසා විවේකයේ වැදගත් වෙන්නේ. ඒ විවේකයේ තුල ධර්ම අවබෝධය ළඟා කරගත්තට පස්සේ ඔබ මේ ලෝකෝත්තර විවේකයේ වර්ධනය කර ගන්නට ඕනේ. ඒ නිසා අනවශ්‍ය දේවල් හිතන්න යන්න එපා. අවශ්‍ය දේවල්ම විතරක් හිතන්න. අයෝනිසෝ මනසිකාරයෙන් නිදහස් වෙන්න. යෝනිසෝ මනසිකාරයටපත් වෙන හැම දෙයක් ගැනම නුවණින් කල්පනා කරන්න පටන් ගන්න. නුවණින්ම හිතන්න පටන් ගන්න. මේ සියලු ආස්වාදයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් තමන්ගේ ජීවිතයේ යම්කිසි අත්දැකීම් වලට, දුක් ගැහැට වලට, විපත්ති වලට, උපද්‍රව වලට මුහුණ දෙන්න පුළුවන්. මොකද කර්මානුරූපව ඒ වගේ දේවල් ජීවිතේ මුණ ගැහෙනවා. ඒක ඔබට අපට නෙමෙයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් විපාක වශයෙන් පැමිණිය පුබ්බේ පිලෝතික කර්ම 12ක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. එතකොට එහෙම ජීවිත අපි ගත කරන්නේ. එහෙනම් ජීවිතේ මුණ ගැහෙන්නා වූ ඒ අභාග්‍ය දුර්භාග්‍යනුත් අපිට පුළුවන්කමක් තියෙනවා විදර්ශනා ඥානින් යුක්තව කල්පනා කරලා අපගේ යහපත පිණිස හරව ගන්න. ඒ ධර්මයට අපට පුළුවන් අපේ වාසියට යහපත පිණිස පරිවර්තනය කරගන්න. ඒ අභාග්‍ය දුර්භාග්‍ය පවා. ඒ නිසා හැම විටම ඥාන සංප්‍රයුක්තව හිතන්න පුරුදු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරං කිව්වේ ඒකයි. හැම දෙයක්ම හේතුඵල ධර්මයක් වශයෙන් දකින්න. හැම දෙයක්ම නැවත නැවත මේ දුක්ඛ ස්කන්ධය ගොඩනගන ධර්ම වශයෙන් දකින්න. හැම දෙයක්ම ආත්මීය සාරයෙන් ශූන්‍ය අසාර ධර්ම වශයෙන් දකින්න. හැම දෙයක්ම මේ ජරා මරණ සහිත මේ අසුභ සංසිද්ධිය ගොඩනගන ධර්ම වශයෙන් දකින්න. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ලෝක විශ්ය පිළිබඳ චන්දරාගෙන් නිදහස් වෙන්න. අන්න එතකොට සිතට මහා නිදහසක් දැනෙන්න ගන්නවා. ඒ සිතේ මහා ඇතිවන නිදහස චිත්ත පස්සද්ධිය වශයෙන් දැනෙන්න ගන්නවා. හිතේ මහා ප්‍රසාදයක් වශයෙන්. නැත නීවරණ නැගෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුක්ඛ කුච්ච විචිකිච්ඡා. දැන් මොකද වෙන්නේ? හිත පිරිසිදුයි. දැන් හිතට මහා විවේකයක් ලැබිලා අන්න චිත්ත විවේකේ. දැන් මේ චිත්ත විවේකයේ තුල මොකද වෙන්නේ? චිත්ත විවේකයේ තුල ඔන්න වැඩෙන්න ගන්නවා සමාධිය. මුලින්ම තුනේ ශනික සමාධියක් විතරයි. දැන් උපචාර සමාධියක් වැඩිලා. දැන් මේ පැය ගණන් බණහන්නේ කොහොමද නැත්තම්? ඔබට පුළුවන් ද බලන්න පැය ගණන් බණහනවා තියා විනාඩි 10ක් 15ක් එක තැනකවත් වාඩිලා ඉන්න මේ සමාධිය වැඩිච්ච නැති කාලෙක. එහෙම ඉන්න පුළුවන් කමක් තිබුණාද? දැන් එහෙම නැතුව පැය ගාණක් පැය 10ක් 12ක් කර එක දිගට බණහගෙන ඉන්න පුළුවන් තරමට හිත නීවරණයන්ගෙන් නිදහස් වෙලා සමතේටපත් වෙලා. අනිචිත්ත විවේකය ඒ උපචාර සමාධිය දැන් වැඩිලා. දැන් මොකද වෙන්නේ? මේ උපචාර සමාධිය එන්න එන්න තව වැඩෙනවා දැන් ඉස්සරහට. ඒකයි ලෝකෝත්තර දහන් කිව්වේ. එන්න එන්න කෙලෙස් සුද්ධ වෙන්න මොකද වෙන්නේ? දැන් උපචාර සමාධිය ක්‍රමානුකූලව අර්පණා දක්වා. කියන්නේ ඊට එහා ගිය නිශ්චල චිත්ත ස්වභාවයක් දක්වා වැඩෙන්න පටන් ගන්නවා. අර්පණා දක්වා ක්‍රමානුකූලව. ඒ සමාධි ඉන්ද්‍රිය බලවත් අයගේ සමාධි ඉන්ද්‍රිය දුර්වල වුණත් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අයගේ යම් මට්ටමකට ඒ චිත්ත ස්වභාවය පාරිශුද්ධ වෙමින් සමත විදර්ශනා වැඩෙනවා. එයාගේ විදර්ශනා පූර්වාංගම සමතේ හරි වැඩෙනවා. ඒව ගැන ඉස්සරහට අපි තව ගැඹුරට සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ විදිහට දැන් චිත්ත සමාධිය වැඩෙන්න ගන්නවා. දැන් Tamanටම දැනෙනවා දැන් හිත හරිම සැහැල්ලුයි. දැන් හිත හරිම නිදහස්. හිතට බරක් නැහැ දැන්. හිත විවේකයටපත් වෙලා. අන්න චිත්ත විවේකය. ඒ තමයි ආර්ය සමාධිය. දැන් උන ආර්ය සමාධිය වැඩෙනවා. චිත්ත විවේකය.
දැන් විවේක දෙකයි කාය විවේකයයි චිත්ත විවේකයයි. ඊළඟට මොකද වෙන්නේ? උපදි විවේකය. උපදි විවේකය කියන්නේ මොකද්ද? මේ මෙච්චර දවසක් මේ කාමී ආස්වාදයේ සැපයි කියන මානසිකත්වයෙන් යුක්තව අවිජ්ජාන් තෘෂ්ණාවෙන් කල්ගත කරපු නිසා හැම තිස්සෙම මුහුණ දුන්නේ ශෝකයන්ටයි බයටයි. කාමතු ජාති ශෝකෝ කාමතු ජාති භයං. දැන් කාමතු විපමුත්තස නාත්ති ශෝකෝ කුතෝ භයං. දැන් කාමෙන් වෙන් වෙලා. ඒ නිසා දැන් ශෝකයක් නැහැ බයක් නැහැ. අන්න දැන් උපද්‍රව වලින් නිදහස් දැන්. දැන් ශෝකේ බයනේ උපද්‍රව. දැන් මේ ලෝක සත්‍ය හැම තිස්සෙම බලන්න බයෙන් තැතිගෙන ඉන්නේ. අර මුවෝ වගේ. මොන වෙලාවෙ අනතුරක් එයිද දන්නේ නැහැ. මොන වෙලාවෙ කරදරයක් විපතක් පිළිබඳ පණිවිඩයක් එයිද දන්නේ නැහැ. තමන් ගැන හෝ තමන්ගේ සමාජිකයෝ පවුලේ සමාජිකයෝ වෙන්නත් පුළුවන් සතර වර්ගයේ ඥාති වර්ගය වෙන්නත් පුළුවන් කවුරුන් හර ගැන මොනවා හරි දැන් නුසුදුසු වෙලාවක කියන්නේ රෑ රාත්‍රී ජාමේ කෝල් එකක් එහෙම ආවොත් මොකද වෙන්නේ? ටක් ගාලා හිතෙනවා කාට හරි කරදරයක්ද දන්නේ නැහැ. ගෙදරින් කතා කරන අම්මලා මොකක් හරි විපතක්ද දන්නේ නැහැ. සමහර කෝල් එකට ආන්සර් කරන්නෙම නැතුව ඇලපෙන මිනිස්සුත් ඉන්නේ. ඒ තරම් බයක් හටගන්න මේ මොහොතදී. දැන් මේ වගේ හැම තිස්සෙම අවිනිශ්චිත බියකින් පෙළි ඉන්නේ. ශෝකයයි බයයි හැම තිස්සෙම. ඇයි ඒ? අර තමන් ප්‍රිය කරන තමන් කැමැත්තෙන් බැඳිච්ච ලෝකයක් තියෙන නිසා ඒක අහිමි වෙයි. කැඩෙයි බිඳෙයි වෙනසෙයි ලෙඩ වෙයි මැරෙයි කියලා හැම තිස්සෙම බයයි. ඒ නිසාම ශෝකේ හට ගන්නවා. අනේ එහෙම වුණොත් අනේ මෙහෙම කැඩුනොත් බිඳුනොත් වෙනසුනොත් මැරුණොත් ලෙඩ වුණොත් අනේ මට කොච්චර ශෝකයක්ද කියලා එහෙම වෙන්නත් කලින් හිතලා ශෝක කරනවා. එහෙම වුණාට පස්සේ පොළවේ පස් කකා ලහි අත් ගහ කලන්තේ දාගෙන ඇදගෙන වැටලා ශෝක කරනවා. එහෙනම් මේ ශෝකයේ බය මේ උපද්‍රව පැමිණුනේ ඇයි? කාමයේ හේතු කරගෙන. ඒ නිසා හැමතිස්සෙම කල්ගත කරේම ඊළඟ මොහොතේ මොන වගේ විපත්යකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ කියලා හිත බය වෙලා ශෝක කර දැන් චන්දරාගයෙන් නිදහස් වෙලා හිත දැන් සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන තුලින් හිත නිදහස් වෙලා දැන් සංකාර ගොඩ නැගින්නේ නැහැ. හිතේ රාග දේශ මොහ චේතනා උපදින්නේ නැති මට්ටමකට ඇවිල්ලා අරිහතුන් වහන්සේ කියන්නේ 100%ක් එසේ නිරුද්ධ වෙච්ච උත්තමයන් වහන්සේ. දැන් එතකොට මේ මග වඩන ශ්‍රාවකයන් තුලත් අඩු වැඩි වශයෙන් මේ නිරෝධය සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු එකින් එක දුර වෙලා යනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කිව්වේ ඒකයි. දැන් නිස්සරේ කරගන්න අල්ලගන්න තැනක් නැහැ ලෝකේ. අසුරු කරන්න තැනක් නැහැ. මොකද අසුරු කරන්න වටින ලෝකයක් නෙවෙයි මේක. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. ඒ නිසා මේ ලෝකයෙන්ම හිත නිදහස් වෙනවා. නචකින්ච ලෝකේ උපාදීයති. දැන් ලෝකේ අල්ලගන්න තැනක් බැඳෙන්න තැනක් නැහැ හිතට. දැන් ඒ නිසා කිසිම රූපයක් ගැන බයක් හටගන්නේ නැහැ ශෝකයක් හටගන්නේ නැහැ. කිසිදු වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් ගැන බයක් ශෝකයක් හටගන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් මේ සියල්ලෙන් හිත නිදහස් වෙනකොට අන්න අර මෙච්චර කාලයක් හිතේ තිබුණානි ඊළඟ මොහොතේ මොන වෙයිද දන්නේ නැහැ අනාදි වශයෙන් ශෝකයක් බයක් අන්නේ උපද්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා. දැන් මොනවා වෙන්නද කියලා නුවණින් දකින්න. සියලු රූපයන්ගේ සියලු වේදනාවන්ගේ සියලු සංඥාවන්ගේ සියලු සංකාරයන්ගේ සියලු විඥානයන්ගේ යථාර්ථය දකින්න සිතකට ඊළඟ මොහොතේ බයක් ශෝකයක් ඇති කරගන්න හේතුවක් නැහැ. මොකද සියල්ල පිළිබඳ යථාබෝධින් යුක්තව ජීවත් වෙන්නේ. ඒ නිසා උපද්‍රව නිසා හටගත් යම් අවිවේකයක් ඇත්නම් අන්නේ අවිවේකයක් දුර වෙලා ගිහිල්ලා උපදි විවේකේ හට ගන්න. උපද්‍රව නිසා ඇතිවෙච්ච හිතේ අවිවේකය හිතේ විතරන්නේ ගතෙත් අවිවේකයක් ඇති වෙනවා. දැන් හිතන්නකෝ කාමයේ ඇසුරු කරන ලෝකයාට නිරන්තරයෙන් මේකනේ අර ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ පාරේ එහෙ දුවනවා මෙහෙ දුවනවා කොහෙ දුවනවද දන්නේ නැහැ. මහා පාර කියන්නේ එහෙම් පිටින්ම ගාලගෝට්ටියක්. හැම තිස්සෙම දුවනවා මේ මොනවද මේ? අර කාමයේ නිසා හටගත් උපද්‍රව. ඒවට විසඳුම් හොයන්න. එහෙනම් අන්න උපදි විවේකයේ ලැබුණාම මොකද වෙන්නේ? සිතටත් ගතටත් දෙකටම කාය චිත්ත විවේකයේ තව තවත් වර්ධනය වෙනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයට කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ අනාදි වශයෙන් තුන් ආකාරයකින් ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයාට විවේකී උදා වෙනවා. එයම මහා ශාන්තියක් වෙනවා උඩ. එයම මහා සැපතක් වෙනවා. ඒ සැපත කවදාවත්
කාමයේ බැහැගෙන ඉන්න අඥාන අන්ධබාල පුතග්ජනයට අත්දකින්න බෑ. ඔහුට හිතෙන්නෙම විවේකය කියන්නේ අනවශ්‍ය දෙයක් කියලා. ඒ නිසාම ඔහු පුළුවන් තරම් අවිවේකී ජීවිතයක් ගත කරලා සිත නැමැති මායාවේ වහලෙක් වෙලා වැඩකාරයෙක් කියලා වැඩ කර කර ඉන්නකොට කොයි වෙලාවකරි පාණ යනවා. ඊට පස්සේ ගෙදර මිනිස්සු ගිහිල්ලා කනතර විසි කරලා දානවා. නිස්සාර ජීවිතේ. ඊට පස්සේ මේ මිනිහලු ටිකවත් වත්තටවත් ඇද්දගන්නේ. ඒ තරම් සාපලත් ඒ තරම් මෝසල මිනිහලු. ඇයි ජීවත් වෙනකන් වූ ජීවත් වුනේම සාපලත් මෝසල කාලකන්ණි ජීවිතයක් ගත කරමින්. නිසා මිනිහලු ටිකේවත් නැහැ සාන්තියක්. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ආර්ය මහා ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකෙක් මිය ගියාම උන්වහන්සේගේ ඒ භස්මාවශේෂ ටිකට පවා මිනිස්සු ගරු සත්කාර කරනවා, දොහොත් මුදුන් තවාගෙන ගරු සත්කාර කරනවා, ඒවා තියලා ස්තූප හදනවා, පන්සල් ඉදි කරනවා, ස්මාරක හදනවා, දෙවියොත් මිනිස්සුත් බ්‍රහ්මියොත් ඊට ගරු සත්කාර කරනවා, নমස්කාර කරනවා. බලන්න වෙනස. එහෙනම් විවේකට්ටං බුද්ධාන්තිති බොජ්ජංග විවේකය කියන්නේ කුමක්ද කියලා එසේ අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් විවේකයේ පරමාර්ථය නිවනයි. විවේකය anu නිවනට නම. එහෙනම් මේ නිස්සරණේ නිරෝධය විවේකයේ වශයෙන් අවබෝධ කර ගැනීම ලෝකෝත්තරාර්ථයෙන් එසේ අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයක්. බොජ්ජංග වලට අයිති අවබෝධයේ අංගයක්. ඊළඟට අසංකතට්ටං සංකතට්ට අසංකතට්ට. දැන් ඉස්සෙල්ලා සංකත ගැන අපි සාකච්ඡා කරා. ඒ නිසා දැන් සංකත ගැන ආයි කියන්න අවශ්‍ය නැහැ. දැන් අසංකත. එහෙනම් එහිම විරුද්ධ අර්ථය. සංකත කියන්නේ රාගෙන්, දේශයෙන්, මොහෙන් සකස් වෙච්ච මේ ලෝක ස්වභාවය. ජීව සකල ලෝක විශ්ය. එහෙනම් අසංකත කියන්නේ මොකක්ද? රාගයේ, දේශයේ, මොහේ අවසන් වෙච්ච තැන. දැන් සංවලට කෘත්‍යයක් නැහැ. කෘතයක් නැහැ. කරන්න දෙයක් නැහැ. සං නැහැනේ. සංයෝජන අවසන්. සංයෝජන අවසන් නම් දැන් මොකද වෙන්නේ? සකස් කරන්නෙක් නෑ නැවත. සංයෝජන අවසන් නම් ඒ කියුවේ තවත් ඉදිරියට කිව්වොත් අවිජ්ජා තෘෂ්ණා අවසන් නම්. අවිජ්ජා තෘෂ්ණා අවසන් නම් දැන් මොකද වෙන්නේ? කර්ම රැස් වෙන්නේ හේතුවක් නෑ හිතේ. කර්ම රැස් වෙන්නේ නැත්නම් කර්ම භවයක් නෑ. කර්ම භවයක් නැත්නම් විපාක භවයක් නෑ. විපාක භවයක් නැත්නම් නැවත කර්මජ රූප සකස් වෙන්නේ නෑ. කර්මජ රූප සකස් වෙන්නේ නැත්නම් උතුජ රූප සකස් වෙන්නේත් නැහැ. එහෙනම් ඒ දෙකේ ප්‍රත්‍යයෙන් චිත්තජ රූප සහ ආහාරජ රූප සකස් වෙන්නේත් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? සකස් වෙන කිසිම රූපයක් නැහැ. එහෙනම් සකස් වෙන කිසිම රූපයක් හෝ නාමයක් එහි නැහැ. නාම රූපං උපරුජ්ජති. නාම රූප අවසන්. දැන් මොකද වෙන්නේ? එහි සකස් වන්න කිසිවක් නැති අර්ථයෙන් අසංගත කියන. එහෙනම් රාග දේශ මොහ සංයෝජන සදාටම අවසන් වෙච්ච දවසට මොකද වෙන්නේ? ඒ චිත්ත පරම්පරාව අවසාන කර්මයෙන් උපදවන අවසාන චිත්තයෙන් පස්සේ අවසානයටපත් වෙනවා සදාටම අනුපාද නිරෝධං. නැවත නූපදින තත්ත්වයටපත් වෙනවා සිත. ඒ කියන්නේ චිත්ත පරම්පරාව එතනින්ම අවසන් වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ චිත්ත පරම්පරාව එතනින්ම එහාට එතනින්ම අවසන් වුණා නම් නැවත නාම රූප සකස් කරන්න පටිසන්ධි විඥානයක් නැත්තම් විඥානපච්චය නාම රූපං යන ආදි වශයෙන් නාම රූප සකස් වෙන්නේ නැහැ. එහෙනම් එතනින්ම සසර ගමන අවසන් වෙනවා. එහෙනම් ඒ අවසාන චිත්ත පරම්පරාවේ අවසාන චිත්තයත් එක්කම සදහටම ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඒ උත්තරීතර අවස්ථාවට අපි කියනවා උතුම් වූ පරිනිර්වාණය කියලා. එහෙනම් ඒ පරිනිර්වාණයෙන් පස්සේ මොකද වෙන්නේ? රාග දේශ මොහ ක්‍රියාවලියක් එහි නොපවතින නිසා කිසිවක් සකස් වෙන්නේ නැහැ. කිසිවක් සකස් නොවන අර්ථයෙන් අසංඛත කියන. දැන් සංකත කියලා වචනයක් තියෙනවානේ. මේ සංකත කියන වචනෙට සංස්කෘතියෙන් කියන්නේ සංස්කෘත කියලාමයි. සංස්කෘත භාෂාවේ සංස්කෘතිය කියලා වචනයක් තියෙන ලෝකේ. දැන් අපි සංස්කෘති ගැන කතා කරනවා, අන්තර් සංස්කෘතික ගැන, අන්තර් සංස්කෘතික සම්බන්ධතා ගැන ඔහොම ගැන කතා කරනවා අපි සංස්කෘතිය කියලා වචනයක්. සංස්කෘතිය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කෙටි වචනයක් මට පැහැදිලි කරන්න හිතුණා. සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා විවිධාකාර සමාජ විද්‍යාඥයෝ අර්ථකථනය කරද්දී සංස්කෘතිය කියලා කියන්නේ මේ උපරිව්‍යුහයක්, ජන සමාජයේ උපරිව්‍යුහයයි.
අදෝව්‍යුහයේ ආර්ථිකයයි උපරිව්‍යුහයේ සංස්කෘතියයි අනාදි වශයෙන් විග්‍රහ කරනවා. තවත් සමාජ විද්‍යාඥයෝ කියනවා මේ යම් ජන සමාජයක මිනිස්සු හිතන පතන විදිහ, කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ඔවුන්ගේ චර්යා ධර්ම, ඔවුන්ගේ පුරුෂාර්ථය තුළු ඒ සියලුම ඒ ජීවන ක්‍රමවේදයට අයිති අංග ඔක්කොම සංස්කෘතියට ඇතුළත් කියලා. ඔය විදිහට විවිධාකාර අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා ලෝකේ විවිධාකාර සමාජ විද්‍යාඥයෝ. දැන් ඔවුන් හිතන් ඉන්නේ අච්චරයි. අන බලන්න ඔවුන්ගේ අවබෝධයයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය අතර තියෙන දුර. දැන් ඔවුන්ට අනුව ওই ටික විතරයි සංස්කෘතිය කියන්නේ. බලන්න නුවණින් කල්පනා කරලා බලන්න ගැඹුරු තැන, නොපෙනිච්ච තැන. දැන් මේ සමාජ විද්‍යාඥයන්ට අනුව ওই ටික විතරයි සංස්කෘතියට අයිති වෙන්නේ. ඒ කියන්නේ අර මිනිස්සු කන බොන විදිය, හිතන පතන විදිය, ඇවිදින විදිය, හැසිරෙන විදිය, විනෝද වෙන විදිය, ජීවත් වෙන විදිය ওই ටික. ඒ ටිකයි ඊට පස්සේ ඔවුන්ගේ නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් ওই ටිකයි ඔය කිව්ව ඒ අවශ්‍යතාව ටික ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන උපභෝග පරිභෝග වස්තුයි ඒ අසුරෙන් සකස් වෙලා තියෙන ඔවුන්ගේ ජීවන සම්ප්‍රදාය. ওই ටික තමයි සංස්කෘතිය කියන්නේ. ඔන්න සමාජ විද්‍යාඥයන්ට ගෝචර වෙච්ච කොටස. ඔතන ඔවුන්ට අහුවෙච්ච නැති තැනක් තියෙනවා. මොකද්ද? සංස්කෘතිය කියන්නේ ওই ටික විතරක් නෙමෙයි. සංස්කෘතියට අයිති ඔවුන්ගේ ජීවත් වන අවකාශය පවා. ඒ කිව්වේ ඔවුන්ගේ ජීවත් වෙන අවකාශය තියෙන ගහකොළ, ඇලදොල, ගංගා, මහ පොළව, කොටින් ආකාශයේ ගමන් කරන වලාකුළු පවා අයිති. ඒ ස්ථානෙට වැටෙන ඉරහඳ එළිය ඒවා හිටන් අයිති සංස්කෘතියට. ඒවර විද්‍යාඥයන්ට පේන්නේ ඇයි? ඔන්න ඊටාම් පටු අවකාශයක් ඇතුලේ සංස්කෘතිය අර්ථකථනය කරගත්තේ. අර ඔක්කොමත් අයිති ඔවුන්ගේ සංස්කෘතියටයි. ඇයි ඔවුන්ට මේ විදිහට ජීවත් වෙන්න සිද්ධ වුනේ? දැන් අපි උදාහරණයක් අර සුප්‍රකට කලහරි කාන්තාරේ ගෝත්‍රිකයෝ ගමුකෝ අර වතුර බින්දුවක් හොයාගන්න අනන්ත දුකක් විඳින ගෝත්‍රිකයෝ ගැන. දැන් ඔබ උන් දැකලා සමහර විට ඔය අන්තර්ජාලයෙන් හරි රූපවාහිනියෙන් හරි කොහෙන් හරි. එහෙමයි සොයාගෙන බලන්න පොඩ්ඩක් ඔන්න බලාගත හැකි උන් ගත කරන ජීවිතේ. අඩ නිර්වස්ත්‍රව කළු පාට දැවිච්ච අඟුරු වගේ ශරීර ඇතිව කණ්ඩ බොණ්ඩ ටික හරියට නැතුව ඉන්න හිටින්න හරියට පැලක් ගයක් නැතුව අප්‍රමාණ දුක් ගැහැට වලට මුහුණ දෙමින් අනන්ත දුකක් විඳගෙන ජීවත් වෙන ගෝත්‍ර වර්ගයක් ඉන්නවා. දැන් අර වගේ අර්ථකථනයක් කරන කෙනෙක්ට කියන්න පුළුවන් සංස්කෘතිය කියන්නේ ඔවුන් අර ජීවත් වෙන විදිහ, ඔවුන් නටන ගායන විදිහ, අර පූකී කිය වටේට නටන විදිහ, ඕ මේවා. ওই ටික තමයි සංස්කෘතිය කියලා. දැන් සංස්කෘතික විද්‍යාඥයන්ට ඔච්චරයි පේන්නේ. ඇයි ඒකට හේතුව සංස්කෘත. එහෙම නැත්නම් සංස්කෘතිය කියන එකේ අර්ථය දන්නේ නැතිකම. පාලියෙන් සංගත කියන්නේ ඔය සංස්කෘත භාෂාවෙන් සංස්කෘතිය කියන එකටම තමයි. ඇයි ඔවුන්ට ඒ වගේ ජීවත් වෙන්න සිද්ධ වුනේ? වස්ත්‍රය අර මට්ටමට අඩු වුනේ කොහොමද? ඉන්න හිටින්න ගෙයක් නැති වුනේ කොහොමද? කණ්ඩ බොණ්ඩ ටික නැති වුනේ කොහොමද? වතුර බින්දුවක් හොයාගන්න අතර දුක් විඳින්නේ ඇයි? අර ඉරේලියෙන් අර එහෙම තැවෙන්නේ ඇයි? ඔවුන්ට ජලය මහාර්ග වස්තුවක්. ඒ ටික සංස්කෘතියට අයිති නැද්ද? ඒ වගේ ජීවන සම්ප්‍රදායකට පත් උනේ ඇයි ඔවුන්? ඒ වගේ ගෝත්‍රයක ඉපදුනේ ඇයි ඔවුන්? ඒ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ ඇයි ඔවුන්? එහෙනම් ඔවුන්ට ඒ බඳු දුක්ඛිත ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන අවකාශය හදලා දීපු ඒ කාන්තාර, ඒ මහා කාෂ්ඨක ඉරේලිය, ඒ ජලයේ හිඟකම, ඒ ආහාර හිඟකම, ඒ හැම දෙයක්මත් ඔවුන්ගේ සංස්කෘතියේ කොටස්. එහෙනම් ඒ සියල්ල අර කර්මජ රූප වලින් සකස් කරපු උතුජ රූප කලාපයන්ගෙන් සකස් වෙච්ච අවකාශ ලෝකයක් ඇතුලේ උරුම වෙච්ච දායාද. එහෙනම් නුවණින් දකින්න ඕන පැහැදිලිව ඒ ගෝත්‍රිකයෝ ගේ ජීවන චර්යා, ඔවුන් කන බොන විදිහ, ගෙවල් දොරවල් විතරක් නෙමෙයි, ඔවුන්ට එසේ ජීවත් වෙන්න පරිසරය සකස් කරලා දීපු අවකාශය පවා ඒ සංස්කෘතික කොටසක්. ඔය විදිහටම ලෝකේ ඕනම සමාජයක් දිහා බලන්න, ඕනම රටක් දිහා බලන්නේ, හැම රටකම හැම සමාජයකම මේ මිනිස්සු ගත කරන ජීවිතය ඇතුලේ ඒ ගොඩනැගිච්ච අවකාශය පවා උන්ගේ සංස්කෘතියම කොටසක්.
ඒ කිව්වේ ඔවුන්ගේ රාග දේශ මොහයන්ගේම කොටසක්. ඒ සත්ත්ව කුලයට ඒ විපාක ටික මුණ ගැහෙන්නේ කර්මජ රූපයෙන් සකස් කරලා දෙන්න නිසා. කර්මජ රූපයෙන් සකස් කරන්නේ කර්ම ශක්තිය රැස් වෙලා තියෙන නිසා. එහෙනම් මේ සත්‍යයන්ගේ පුරාණ අවිජ්ජා තෘෂ්ණා නිසා සකස් වෙච්ච කර්මජ රූපයන්ගේ විපාක රූප ටික උතුජ රූප ටිකයි ඒ ආහාරජ සහ චිත්තමේ රූපයි අපි දකින්නේ ජීවන අවකාශයක් වශයෙන්. එහෙනම් පින්වතුනි සංස්කෘතිය කියලා කිව්වම එහෙනම් මතක තියාගන්න ඒ මිනිස් ජන වර්ගයේ ජීවත් වෙන ඒ සමාජ ක්‍රමයේ විතරක් නෙවෙයි අවකාශයේ පොළොව මුල්ලේ ඇතුළත් සියල්ල ඇතුළත් බව උන්ට. දැන් බලන්න ලෝකේ ඉන්න එක්තරා කණ්ඩායමක් එස්කිමෝරු කියලා. මේ අය ජීවත් වෙන්නේ හිම කඳු අස්සේ. අර කලහරි ගෝත්‍රිකෝ ජීවත් වෙන්නේ මහා කාන්තාරේ. දැන් එතකොට මේ එතන තියෙන ජීවන සම්ප්‍රදායන් දෙකක්. මේ ජීවන සම්ප්‍රදායන් දෙකට ඒ අවකාශය හේතු වුණේ නැද්ද? එහෙනම් ඒ අවකාශය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජීවිතේ කොටසක් නේ. එහෙනම් ඒකත් ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්. ඒ ටික සංස්කෘතියට ඇතුළත්. ඒ කිව්වේ මොකක්ද? සංස්කෘතිකයේ සංකතය. සංකතයට ඇතුළත්. කම්ම විපාක වත්තන්ති. කර්මෙන් හදලා දීපු වැඩ පිළිවෙලක් තියෙන්නේ. එහෙනම් ඒ කර්මෙන් හදලා දීපු වැඩ පිළිවෙල ඇතුලේ තමයි ඔවුන් අර උෂ්ණත්වයෙන් දැවෙනවාද නැත්නම් අර දැඩි සීතලෙන් පෙළෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඔවුන්ට ආහාර පාන නිසි පරිදි ලැබෙනවද නොලැබෙනවද කියන එක තීරණය වෙන්නේ. ඔවුන්ට වස්ත්‍ර ලැබෙනවද නිර්වස්ත්‍රයෙන් ඉන්න වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඔවුන්ට කෙබඳු නිවාසයක වාසය කරන්න ලැබෙනවද කියන එක තීරණය වෙන්නේ. ඔවුන්ගේ සහචරයෝ කෙබඳු අයද කියන එක තීරණය වෙන්නේ. ඔවුන්ට මොන වගේ අත්දැකීම් වලටද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. කම්මස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං අපාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति. ඒ පුරාණේ රැස්වෙච්ච කර්මවල විපාක වශයෙන් තමයි පුණ්‍ය සහ පාප යන විපාකයන්ගේ ස්වභාවය අනුව තමයි ලෝකේ සංස්කෘතිය සකස් වෙලා තියෙන්නේ. දැන් ගන්න එපා මේ කර්මය අතීතයේදී මම කරගත්තා ඒක විපාක මම මේ විඳිනවා එහෙම කන්නේ මේ කියන්නේ. අවිජ්ජායන් තෘෂ්ණාවේ රැස්වෙච්ච කර්මවල විපාක. අවිජ්ජායන් තෘෂ්ණාවේ රැස්වෙච්ච කර්මවල විපාක වහම කවුද කරේ කියලා අහන්න ඕනේ නෑ නේ. එහෙම අහනවා නම් දුෂ්පාක්ෂ ප්‍රශ්නයක්. කවුද කර්මයේ රැස් කරේ කියලා අහනවා නම් එතන තියෙන දුෂ්ප්‍රාඥ ප්‍රශ්නයක්. ඇයි ඒකට හේතුව? අවිජ්ජායන් තෘෂ්ණාවේ රැස් කරේ කියලා පැහැදිලිව කියනවනේ. කර්ම රැස් වෙන්නේ අවිජ්ජාය තෘෂ්ණාව නිසා. අවිජ්ජායෙන් කර්ම රැස් වෙන තැන තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ. තෘෂ්ණාවෙන් කර්ම රැස් වෙන තැන තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ කියන්නේ. එහෙනම් කර්ම රැස් වෙලා තියෙන අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන්. සත්‍ය පුද්ගලික ආත්මයක් විසින් රැස් කරපු කර්ම නේ. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරපු ලෝකයක් කිව්වේ ඒකයි. එහෙනම් සංස්කෘතිය යනෝ අන්නේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරපු අර සමස්ත ලෝකය. ඒකට එතකොට සංස්කෘතිය කියලාද ලෝකයන් නිර්වචනය කරන එක ඇතුලේ තියෙන කොටස් ටික විතරක් නෙවෙයි එහාගේ තව කොටස් ගොඩක් ඇතුළත් වෙන බවයි පෙන්ලා දෙන්න අවශ්‍ය වුණේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් සංස්කෘතිය දකින්න ඕන. සංස්කෘතිය කිව්වාම එහෙනම් අර කිව්ව ඉරහඳ තාරක වල වැටෙන එළියේ ඉඳලම හමන සුළං වල ඉඳලම ගහකොළ ජලතලයේ මේ පොළොව තලයේ මේ සෑම දෙයක්වත් ඒ සංස්කෘතියම කොටස්. ඒ සියල්ල කර්මජ රූපයන්ගෙන් සකස් කරපු සංකත. කර්මජ රූපයන්ගෙන් සකස් වෙච්ච සංකත. එහෙනම් දැන් සංකතේ හොඳටම වැටහුණා තවදුරටත්. එහෙනම් අසංකතය කියන්නේ මොකක්ද? එහෙම කිසිවක් නැහැ. ඇයි? අවිජ්ජා තෘෂ්ණා නිරුද්ධ වෙච්ච තැන කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැති තැනක එහෙනම් කර්මජ රූප පහළ වෙන්න හේතු නැහැ. කර්මජ රූප පහළ වෙන්නේ නැත්නම් උතුජ රූපත් නැහැ, චිත්තජ රූපත් නැහැ, ආහාරජ රූපත් නැහැ. එහෙනම් සීල රූප නිරුද්ධයි. එහෙනම් නිකන් විතරක් නේ රූප විතරක් නිරුද්ධ වෙලා තියෙන නාමත් එක්කම නාම රූපං උපරුජ්ජති කිව්වේ ඒකයි. එහෙනම් එතන මම කියලා මගේ කියලා ගන්න කිසිවක් ඇත්තෙත් නැහැ, කිසිවෙක් ඇත්තෙත් නැහැ. එහෙනම් අන්නේ අර්ථයෙන් කෝ අසංකතයි. එහෙනම් යම්කිසි උත්තමේ සියලු කෙලෙස් නැසලා අති උතුම් වූ පරිනිර්වාණයටපත් වෙනවා කියන්නේ පුද්ගලික සත්‍යයක ආත්මයක් වශයෙන් නිවන් දැක කියන එක නෙවෙයි. ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් සදහටම අවසන් වීම. එහෙනම් පංච උපාදානස්කන්ධය අවසන් වුණාම ආයතන හටගන්න ස්කන්ධයක් නැති අර්ථයෙන් ආහි හටගන්න නාම රූප ධර්ම නැති අර්ථයෙන් අසංගතයි කියලා කියන්නේ.
එහෙනම් නිරෝධයේ නිවන අසංකත අර්ථයෙන් ඒ අර්ථයෙන් අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි. දැන් ඔන්න දකින්න අර නිරෝධය කියන්නේ ඇති වෙච්ච තැනම නැති වෙනවා කිය කී හිටියනේ. දැන් ඒ අය විශේෂයෙන්ම කන් දීලා බලන්න. නිරෝධය කියන්නේ මොන අර්ථ වලින්ද කියලා. එහෙනම් අසංකත අර්ථයනුත් නිරෝධය නිරෝධස්ස අසංකතට්ටං බුද්ධාන්තිති බොජ්ජංගා. නිරෝධය අසංකත අර්ථයෙන් අවබෝධ කර ගැනීමත් අවබෝධයේම කොටසක් ඒ අවබෝධයේ අංගයක්. ඊළඟට අමතට්ටං නිරෝධස්ස අමතට්ටං බුද්ධාන්තිති බොජ්ජංගා. එහෙනම් නිර්වාණය මේ නිරෝධය අමූර්ත අර්ථයෙන් අවබෝධ කර ගැනීමත් මේ අවබෝධයේම කොටසක් බොජ්ජංග වලම කොටසක් බොජ්ජංගයක්. මොකද අමතට්ටං කියන්නේ අමත පාලියෙන් අමත කියන අමත පදං අමූර්ත පදේ රෝහල් වල තියෙන මෘත ශරීරාගාරේ සිහි කරන්නවත් කැමති නැහැ ගොඩක් අයනේ. ඔතෙන්ට යයි කියලා හිතෙන්නෙත් නැහැ. කී දවසක බලන්න පුළුවන් ඒකේ රඟේ. ඒ කියන්නේ නිකන් හරි තමන්ගේ ඥාතියෙක් හරි මිය ගිය දවසක ගිහිල්ලා බලන්න වටින තැනක් ඒක. මෘත ශරීරාගාරේ. පහුගිය දවස්වල කොරෝනා හැදිලා මිය ගිය මිනිස්සුયો මෘත ශරීරාගාරවල පිරීලා ට්‍රෝලි උඩත් ට්‍රෝලි යටත් අන්තිමට කානු වලත් පේමන්ට් වලත් මිනී තිබුණා. ඒ තරම් පිරීලා මෝචරිය මෘත ශරීරාගාරේ. දැන් ඒවා දැක්කහමවත් අඩුම තරමේ හිතුන්නේ නැහැ සමහරුන්ට ගොඩක් අයට අපිටත් මේ සංසිද්ධියම නේද අවසානයේ උරුම වෙන්නේ. කොච්චර ලොකු මිනිහා කියලා හිතාගෙන හිටියත් අන්තිමට ට්‍රෝලි යට වෙන්න පුළුවන් මෝචරිය ඉන්නේ. බල්ලෙක් ගානටවත් ගණන් ගත්තේ නැහැ එදාට. ඒ ඔච්චරනේ ඉතින් කාටුණත් මාලාට පස්සේ සුදු රෙද්දකින් ඇහුවාම දැන් මොකಾದ මේ ඇතුලේ ඉන්නේ කියලා දන්නේත් නැහැ. ඊට පස්සේ මෝචරිය ගිහිල්ලා දැම්ම කොහෙට හරි පේමන්ට් එකෙත් ඉන්නවා. මැස්සෝ අහවහ. ඔන්න වෙච්ච වැඩි. මෝචරිය මෘත ශරීරාගාරේ. යා ඔතෙන්ට යන්නේ නැහැ කියලාම හිතන් ඉන්නේ සමහර අය. දැන් එතකොට මෘත කියන්නේ මැරෙනවට. මැරිච්ච ශරීරය. මියගිය ශරීරය. දැන් මේ සංසාරේ මුනේ මොකක්ද? ඔච්චරයි. ඇත්තටම බැලුවොත් මුළු සංසාරෙම මෘත ශරීරාගාරය. මේ මහ පොළොව කියන්නේ ලොකුම මෘත ශරීරාගාරයක්. මේ මහ පොළොවේ කී කෝටියක් මිනිස්සු ඇවිල්ලා තියෙනවා. අපි සොහොන් ගැන කතා කරනවා. සමහරු කියන සොහොන් ගාවින් යන්න බයයි කියලා. දන්නේම නැහැ මේ මුළු මහ පොළොවම සොහොනක් කියලා. මේ මහ පොළොවම සොහොනක් පින්වතුනි. එක්තරා බ්‍රාහ්මණයෙක් බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩවසන සමයේ එක්තරා බ්‍රාහ්මණයෙක් හිටිය පඬිත භාරද්වාජ බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයා ටිකක් ඥානයක් තිබිච්ච කෙනෙක්. ඒ වගේම අහංකාර බ්‍රාහ්මණයෙක් උද්දච්ච උඩඟු. බ්‍රාහ්මණයෝ කොහොමත් අහංකාරයි තමන්ගේ බ්‍රාහ්මණ වංශය ගැන හිතලා ආඩම්බරවල හිටියේ. මේ බ්‍රාහ්මණයෙක් ටිකක් ඉහළට ගිය කෙනෙක්. එයාට ධනිය වස්තුව තිබුණා. ත්‍රිවේදයේ පරප්‍රාප්තයි. ඒ නිසා කල්පනා කරා මම වගේ උගත් ධනවත් බමුණෙක් මරණයට පස්සේ අනිත්‍ය වුන් වැල්ලිච්ච පොලේ වැල්ලෙන්න හොඳ නැහැ. සාමාන්‍ය මිනිස්සු මැරිලා වලලපු පොළොවක මගේ දේහය තැම්පත් කරන්න හොඳ නැහැ. ඒ නිසා මන් ටිකක් විශේෂ තැනක වැළලෙන්න ඕන. විශේෂ තැනක වැළලෙන්න නම් කලින් කෙනෙක් වලල නැති භූමියක් වෙන්න ඕන කියලා බමුණා කල්පනා කරාම බමුණගේ ඥාණයට ගෝචර වෙනවා මේ සාමාන්‍ය නගරයක නම් වැළලිලා තේරුම්ක් නැහැ. ගමක නගරයක වැළලිලා තේරුම්ක් නැහැ. මොකද මේ ගම්වල නගරවල මීට ඉස්සෙල්ලා ඕන තරම් ලක්ෂ කෝටි ගණන් මිනිස්සු ඉඳ ඇති. ඉඳලා උන් මැරිලා වල්ලන්නත් ඇත්තේ මේ පොළොවේම තමයි. ඒ නිසා කොහේ හරි හාරලා වැළලුවොත් මමත් වැළලෙන්නේ තව මීට ඉස්සෙල්ලා මිනිහෙක් වල්ලපු තැනකමයි. එහෙම වුණොත් ඒක මගේ තත්ත්වෙට හොඳ නෑ. මැරුණත් වංශ රැක ගන්න ඕන. මලකුණටත් ගෞරවයක් තියෙන ලොකු. දෙල්ලන්නේ නෑනේ. ඒ නිසා මහා බ්‍රාහ්මණයෙන්නේ නිකන් ආවට ගියාට මැරලා වැළෙන්න බෑ. නිසා හොඳ තැනක් හොයාගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා.
වැළලෙන්නේ. ඊතරම් ආඩම්බරයි. වැළලුණත් නිකන් ඔය එක එක වැල්ලිච්ච තැන් වල නෙවෙයි. විශේෂ තැනක. අදටත් තියෙන්නේ එහෙම. අදටත් තියෙනවා. ඔය අදටත් තියෙනවා විශේෂය වළලන තැන් තියෙනවා. සුවිශේෂය වළලන තැන් තියෙනවා. සාමාන්‍ය පුද්ගල වළලන තැන් තියෙනවා. ඔහොම තියෙනවා අදට සමාජේ. කනත්තවල් එක එක જાති සෝන්. අදටත් තියෙනවා. දැන් හිතන් ඉන්නේ අර විශේෂ තැනක වැළලුනහම විශේෂ තැනකට යයි කියලා මරණින් පස්සේ. ඔව් විශේෂ තැනකට යනවා. ගොඩාක් වෙලාට ඒක තියෙන්නේ මේ පොළොව යට. මොකද ওই විශේෂ වශයෙන් ජීවත් වෙච්ච අය ගොඩාක් විශේෂ වැඩ කරගෙනයි මැරෙන්නේ ඒකයි. කරන්න ඕන යන්න තැනක් නැති විදිහට මැරෙන එක. දැන් ඔය විශේෂ තැනක වැළලුනහම එතනින් බින්ගයක් හැදිලා උමගක් හැදිලා වෙන තැනකට ඇදිලා යනවා. ඒ වගේ තැනක වැළලුනහම අර මෝඩ වමුණා වගේ වැළෙන්නේ කොහෙද කියලා නෙමෙයි කල්පනා කරන්න ඕන. වැළෙන්න සිද්ධ වුණේ ඇයි? ඉපදෙච්ච නිසානේ. මැරෙන්න සිද්ධ වුණේ. මැරිච්ච නිසානේ වලලන්න සිද්ධ වුණේ. එහෙනම් තවදුරටත් වැළලි ඉන්නවද මේ මහ පොළවේ? මේ සංසාරේ. කටසි වඩතා අවසානයේ සෝන්බිම තර කර ඉන්නවත් තව. මදිද තර කර. තව කොච්චර කාලයක් තර කරන්න ඕනද ඇටකටු වලින්? එහෙනම් වැළලෙන්න ඕන. හරි ආදාහණය වෙන්න ඕන. හරි ඕන. සුවිශේෂ තැනක කියලා හිත හිතින් එක නෙවෙයි ඥානවන්තයෝ කරන්න ඕන. මේ අවසාන දේහයයි නැවත මෙතනින් එහාට වලලන්න හෝ පුච්චන්න හෝ දේහයක් සකස් වෙන්නේ නැහැ කියන තැන ඉඳන් මැරෙන්න ඕන. ඒකයි ඥානවන්තයෝ කල්පනා කරන දේ. දැන් මේ බමුණ කල්පනා කර අර විදිහට. ඉතින් ඔහොම කල්පනා කරලා පුරුෂයෝ ටිකක් මුදල් දීලා යෙදෙව්වා. එහෙම කවුරුවත් වැළලිලා නැති තැනක් හොයලා මට කියපල්ලා එතන වලක් කපලා තියාගමු. ඊට පස්සේ මම මැරිච්ච දවසක උඹලා මාව එතන වල්ලපල්ලා කියලා. මේ විදිහට කිව්වහම අර මිනිස්සුયો හතර අතේ ඇවිදලා මුළු දඹදිවම ඇවිදලා බැලුවා එහෙම තැනක් උණ ගහින්නේ නැහැ සාමාන්‍යයෙන් ගම්වල නගරවල. ඊට පස්සේ මේ පුරුෂයෝ ටික කල්පනා කරා මේ ඈත තියෙන හිමාල වනයේ සතපුම් දහස් ගාණක් විශාල රටවල් රාශියකට සීමා වෙච්ච මේ මහා හිමාල පර්වතය නම් අති දැවැන්ත ප්‍රදේශයක්. මේ හිමාල වනය කියන්නේ වසර ලක්ෂ කෝටි ගාණක ඉඳලා පවතින එකක් මේ මිහිතලේ. කකුසඳ බුදු පියාණන් වහන්සේගේ සමයේ ඉඳලම. ඉතින් මේ හිමාල වනාන්තරේ නම් විශාල ප්‍රදේශයක් නිසාම මේ කවුරුවත් ඉන්නේ නැති තැනක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන අර මිනිස්සු ටික මොකද කරේ? හිමාල වනයේ ඈතටම ගියා. ඈතට ගිහිල්ලා මිනිස්සුયો මේ හරියට නම් ඇවිල්ලා නැතුව ඇති කියලා හිතන සීමාවක් හොයාගෙන ඒ සීමාවෙත් තියෙන අති දැවැන්ත විශාල ගහක් හොයාගත්තා. ඒ ගහ බැලුවහම වසර දහස් ගාණක් පැරණි ගහක්. ඒ නිසා ඒ අය තීරණයක් ගත්ත අවසානයේ අනිවාර්යෙන් මෙතන නම් මොකෙක්වත් ඇවිල්ලා නැතුව ඇති. මොකද මේ ගහටත් වසර දහස් ගාණක ඉතිහාසයක් පේනවා. මේ ප්‍රදේශයටත් කවුරුවත් ලේසියෙන් ඇවිල්ලා නැති බවත් පේනවා. එහෙනම් මේ ගහ ගැලවුවා නම් මෙන්න මෙතන අපට හොයාගන්න පුළුවන් අපේ බ්‍රාහ්මණතුමාට වැළලෙන්න හොඳ වලක්. මොකද මෙතන නම් කවුරුවත් වැළලිලා නැතුව ඇති මේ ඉතිහාසක අපේ සෑහෙන කාලයකට පෙර. මොකද එච්චර පැරණි තැන කියලා හිතාගෙන අර බමුණුතුමාට දැනුම් දීලා කට්ටියම ගිහිල්ලා මේ ගහ ගැලවුවා. ගහ ගලවලා දැන් වල හදනවා එතන. අනිවාර්යෙන් බමුණටත් දැන් සතුටුයි. මොකද ඒ තරම් අපරාන්ත ප්‍රදේශයකට ඇවිල්ලා හිමාල වනයේ අති දැවැන්ත වසර දහස් ගානක පැරණි ගහක් ගලවලා වල හදනවා. අනිවාර්යෙන් උතන නම් කවුරුවත් වැල්ලෙලා නැහැ කියලා බමුණා සතුටින් ඉන්නවා. අසිරිමත් වූ අපගේ මහා කරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා උදෑසනම බැලුවා අද දවසේ කාටද මම පිහිට වෙන්නේ කියලා මේ මහා කරුණා සමාපatti ඥානි. එතකොට දැක්කා බමුණාට අද දවසේ පිහිට වෙන්න හේතු තියෙනවා. මේ බමුණට ධර්ම අවබෝධය සෝවාන් ඵලය ලබන්නත් හේතු තියෙන පින්වන්ත බමුණේ. ඒ නිසා මම මේ බමුණට කරුණාවෙන් පිහිට වෙන්න ඕන කියලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන සුදුසු වේලාවේදී ස්ථානයට ක්ෂණයකින් වැඩියා.
ආලෝකයක් විහිදුවගෙන වැඩි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක ගමන් බමුණා දන ගහලා වැන්දා. මොකද බමුණා යහපත් බමුණෙක් ඇත්තටම. අර ඔහුට සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය නොලැබිච්ච නිසා අර වගේ අඥාන අදහසක හිර වෙලා හිටියේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන ඔහු අහලා තිබුණා. අහංකාර උඩුම්කම් තිබුණත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මහා උත්තමයෙක්, මහා ශාස්ත්‍රවරයෙක් කියලා දැනගෙන හිටියා. ඒ නිසාම උන්වහන්සේට ගරු සත්කාර කළා. ඉතින් භාගතුන් වහන්සේ බමුණගෙන් අහනවා බමුණ මේ මොකද්ද කරන්නේ නුඹ? භාගතුන් වහන්සේ මම මේ කරන්නේ වලක් හදනවා මරුණාට පස්සේ වැළලෙන්න. ඉතින් මෙතනයි වලක් හදන්නේ. භාගතුන් වහන්සේ මම තැනක් හෙව්වා මේ මහ පොළොවේ මේ දඹදිව මරුණාට පස්සේ වැළලෙන්න සුදුසු ස්ථානයක්. හැබැයි මගේ කොන්දේසිය මීට පෙර කවුරුවත් ඒ ස්ථානේ වැළලිලා නොසිටිය යුතුයි. ඒ කියන්නේ මීට පෙර කවුරුවත් වල්ලා තියෙන්න බෑ. ඒ වගේ නිර්මල නිකලල් තැනක් තමයි මට ඕන, කුළුඳුල් තැනක්. ඉතින් ඔහොම කිව්වහම නොඉඳුල් තැනක් ඕන. එහෙම කිව්වහම භාගතුන් වහන්සේ බමුණාට සත්‍ය පහදලා දෙන්නට උන්වහන්සේ මොකද කරන්නේ? දැන් බමුණ කිව්වනේ මෙතන වල හැදුවේ කවුරුවත් වැළලීලා නැති තැනක් හැටියට තෝරගෙන කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඒ අසම සම බුද්ධ දිවසින් පරීක්ෂා කළ සංසාරේ පරීක්ෂා කළාම උන්වහන්සේට පේනවා මේ අනවරත සංසාර චක්‍රය තුල, මේ අනවරත භයානක සසර ගමන තුල මේ බමුණ හේතුඵල වශයෙන් අසාර සත්‍යයක් වශයෙන් මීට පෙරත් මේ ස්ථානයේ පමණක් 13000 වතාවක් මැරිලා වැළලීලා තියෙන බව. මේ ස්ථානේ පමණ. මේ බමුණ විතර. අනිකුත් සත්‍යෝ නෙවෙයි. මේ බමුණ විතර. භාගතුන් වහන්සේ බමුණුතුමාට දැනුම් දෙනවා බමුණ, පින්වත් බමුණ, නුඹ මේ වල හදන තැන මීට පෙරත් මේ සංසාර අසාර සත්‍යයක් වශයෙන් නුඹ මිය ගිහින් 13000 වතාවක් වැළලීලා තියෙන මේ ස්ථානේ පමණක් බමුණ. මේ ස්ථානේ පමණ. එහෙම අසිරිමත් වූ භාගතුන් වහන්සේ දේශනා කරනකොටම බමුණාගේ ඥාණය අවදි වුණා. බමුණුතුමා කල්පනා කරා මෙච්චර අමාරුවෙන් හොයාගත්ත මේ හිමාල වනාන්තරයේ මේ වසර දහස් ගාණක් පැරණි ගහක් ගලවලා හදපු මේ වල තියෙන තැන මේ දීර්ඝතර සංසාරේ මීට පෙර 13000 වතාවක් මම පමණක් මැරිලා වැළලුණා නම් මේ සංසාර ගමන අසාර සත්‍යයක් වශයෙන් මීට පෙර 13000 වතාවක් මේ ස්ථානේ පමණක් වැළලුණා නම් මේ මහ පොළොවේ අනිකුත් ස්ථානවල කී වතාවක් වැළලීලා ඇද්ද? කී වතාවක් මීට පෙර මිය ගිහිල්ලා මේ විදියට මේ මහ පොළොවේ තනින් තන වැළලීලා ඇද්ද? එහෙනම් මොන අසාර සසරක්ද මේ? මොන භව ගමනක්ද මේ? මොන තේරුමක් නැති සංසාරයක්ද මේ? මරණයම විතරයිනේ මේ සංසාරේ තිබිලා තියෙන්නේ. ඊට වඩා ආහාරයක් තිබිලම නැහෙනි. යනාදි වශයෙන් ඥානි අවදි වෙලා හිතන්න පටන් ගත්ත අසිරිමත් වූ භාග්‍යවත් වූ අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ බමුණු තුමා තුල චිත්ත සමාධියේ ගොඩනැගිච්ච බව දැකලා නීවරණ පහ වෙච්ච බව දැකලා සුදුසු අවස්ථාවේදී ඒ බමුණාට කිසිම ආකාරයකින් විතර්කයක් නගන්න බැරි වෙන ආකාරයෙන්ම සාමුක්ඛංශික දේශනාවක් හෙවත් සම්මුඛව දේශනා කරන වේගවත් ධර්ම දේශනාවක් තුළින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම දේශනා කරා. බමුණුතුමා ඒ දේශනාව කෙලවර උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා. එනම් පින්වතුනි නුවණින් දකින්න මේ සංසාරේ පුරාම තිබිලා තියෙන්නේ මරණය විතරයි. මෘත විතරයි තිබිලා තියෙන්නේ. මේ මහ පොළොව මෘත ශරීරාගාරයක්. මේ මහ පොළොව විතරක් නෙවෙයි. මේ සහස්ස ලෝක ධාතුවේ පවතින සියලු මහ පොළොව ධාතු මෘත ශරීරාගාර. එපමණක් නොවේ මේ ද්විසහසී මජ්ක්‍ධිම මහා ලෝක ධාතුවේ පවතින සියලුම මහ පොළොව ධාතු මෘත ශරීරාගාර. එපමණක් නොවේ මේ 100ක් කෝටියක් සක්වලෙහිවත් මේ බුද්ධ ක්ෂේත්‍රයේ පුරා පවතින සියලුම මහ පොළොව ධාතු මෘත ශරීරාගාර. එපමණක් නොවේ අසංඛ්‍යා බුද්ධක්කෙත්තං අසංඛ්‍යක් වූ බුද්ධ ක්ෂේත්‍ර පුරා පවතින මේ විශ්වයේ පවතින යම්තාක් මහ පොළොව ධාතු ඇද්දේ සියල්ල මෘත ශරීරාගාර.
මේ මෘත ශරීරාගාරවල මේ අසාර සත්‍යයක් වශයෙන් මේ සංසාරේ කී වතාවක් වැළලීලා කියනවද කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි දන්නේ. ඒ නිසා පින්වතුනි නුවණින් දකින්න ඕන මේ සංසාරයම කියන්නේ මරණයක්. මේ සංසාරේ නම් මරණය නිදහස් වීමයි නිවන. ඒ අර්ථයෙන් තමයි කිව්වේ අමත පදං නිර්වාණයට අමෘත පදය කියලා. මෘත මැරෙනවා අමෘත නොමැරෙනවා. නොමැරෙනවා කියන්නේ ඉපදිලා මැරෙන්නේ නැතුව ඉන්න එකට නෙමෙයි. අර මෝඩ විද්‍යාඥයෝ ටිකක් එහෙම පරීක්ෂණයක් කරනවලු. ඉපදිලා මැරෙන්නේ නැතුව ඉන්න. කොච්චර අඥානද බලන්න. ඉපදිලා මැරෙන්නේ නැතුව හිටපු එකෙක් ගැන කිසිම සඳහනක් නැහැ මුළු විශ්ව ඉතිහාසයේම. එහෙම තියෙද්දි ඒ වගේ මෝඩ වැඩ කරන ගොබ්බයන්ට විද්‍යාඥයෝ කියලා කියනවා. මෝඩ රැලක්. ඉපදිච්ච මිනිහාට මරණයක් කොට ඇත නලලේ. එහෙනම් ඉපදිලා නොමරි ඉන්න බෑ. නොයිපදුනොත් නොමරි ඉන්නට පුළුවන්. එහෙනම් අමරණීයත්වයේ anu නැවත කිසි කාලයක මේ සංසාරේ නොඉපදීමයි. කිසි කාලයක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයක් වශයෙන් පහළ නොවීමයි. එතනයි අමරණීයත්වයේ පවතින්නේ. එහෙනම් අමරණීය anu මරණය අවසන් වීමයි කියන්නේ ජාති අවසන් වීමයි. ජාති නිරෝධෝ ජරා මරණං සෝක පරිදේවන් දුක්ඛ දෝමන සුපායස නිරුද්ධಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එහෙනම් ජාති අවසන් වෙච්ච තැනයි මරණය අවසන් වෙන්නේ. ජරාවයි මරණයයි ජරයි මරයි දෙකම අවසන් වුණාම අජර අමර වෙනවා. අජරාමර නිවනටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ අමෘතේ හෙවත් අමරණීයත්වය කියන අර්ථයෙන් නිරෝධය අවබෝධ කර ගැනීමත් බොජ්ජංගයි බොජ්ජංගයයි. නිරෝධස්ස අමතට්ටං බුද්ධන්තිති බොජ්ජංගා. එහෙනම් අන්නේ අර්ථය යම් මට්ටමකට අවබෝධ වුණාද ඒ මට්ටමට ඒ ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා ඒ අමරණීයත්වයට ළඟා වෙන්න. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යනාදි වශයෙන් මාර්ගඵලලාභීන් 4 දිනක් ඉන්නවා. මේ මාර්ගඵලලාභීන් 4 දිනක් පණවන්නේ ඇයි? එකිනෙකාගේ අවබෝධය එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුගතව සීමා වෙන නිසා සමහර බුද්ධ ශ්‍රාවකීන් සෝවාන් ඵලයට විතරයිපත් වෙන්නේ මේ ජීවිතේදී. සත්තුක්කත් පරම ඊළඟට කෝලංකෝලාදී සුවං ඊළඟට ඒක බීජී අනාදි වශයෙන් ඉන්නවා. එතනින් සමහර සෝවාන් පුද්ගලයෝ මේ ජීවිතයේදී අරිහත් ඵලයටපත් වෙන්නේ නැහැ. ඒ අය මරණින් පසු දිව්‍ය තලවල ඉපදිලා පසුව තමයි නිර්වාණයටපත් වෙන්නේ. ඒ කියන්නේ පරිනිර්වාණයටපත් වෙන්නේ. තවත් බුද්ධ ශ්‍රාවක පිරිසක් ඉන්නවා සකදාගාමී අය එක් වතාවක් පමණ දිව්‍ය තලවල ඉපදිලා ඊට පස්සේ සුද්ධාවාසවල ඉපදිලා අරිහත් ඵලයටපත් වෙනවා. තවත් බුද්ධ ශ්‍රාවක පිරිසක් ඉන්නවා අනාගාමී ඒ අය සුද්ධාවාස බ්‍රහ්ම තලවලම ඉපදිලා පරිනිර්වාණයටපත් වෙනවා. එතනින් ඒ සීමාවත් ඉක්මවලා උතුම් වූ අරිහත් මාර්ගය පූර්ණේ කරගත් උතුම් වූ අරිහතුන් වහන්සේ සියලු කාමාවචර රූපාවචර අරූපාවචර තල ඉක්මවමින් ශාන්ත ප්‍රණීත අසංකත නිර්වාණ ධාතුවටපත් වෙනවා පරිනිර්වාණය. එතකොට පින්වතුනි එහෙමනම් මෙන්න මේ ආකාරයෙන් මාර්ගඵලලාභීන් සාකාරයෙන් දක්ව සිද්ධ වුණේයි. මේ නිර්වාණය anu අමරණීයත්වයයි කියන යථාර්ථය අවබෝධ කරගන්න එකිනෙකාට පුළුවන් ඉන්නේ මේ ජීවිතයේදී එක් දුරකටයි. එහෙනම් එහි පරිසමාප්ත අර්ථයෙන්ම මේ නිරෝධය anu අමූර්තයයි කියලා අවබෝධ වෙච්ච උතුමන් වහන්සේලා තමයි අරිහත් ඵලයටපත් වෙන්නේ උතුම් වූ. ඒ අමරණීයත්වය පිළිබඳ අර්ථය 100%ක් පසක් නොවන ඉතුරු ශ්‍රාවකයෝ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් විවිධ මාර්ගඵල ධර්මින් තවදුරටත් මේ මරණීය සහිත සංසාරේ
සැරිසරන්නේ. යම් තාක් දුරකට ඒ අය දුකටපත් වෙන්නේ නැහැ තමයි සුගතිය තුල. ඒ කියන්නේ සම්මුතික වශයෙන් දුකක් නැති වෙන්න පුළුවන්. නමුත් පැවැත්ම කියන දුකෙන් නිදහස් නැහැ. පංච උපාදානස්කන්ධය කියන දුකින් නිදහස් නැහැ. එහෙමනම් ඒ අය තවදුරටත් වසර කෝටි ගාණක් යනකම් මේ මරණයේ බන්ධනයට ලක් වෙලා ජීවත් වෙනවා. කුමක් නිසාද? අමරණීයත්වයේ කියන අර්ථය ගැඹුරින්ම අවබෝධ නොවීමේ වරදට. එහෙනම් නිරෝධ සමතට්ටං බුද්ධාන්තිති බොජ්ජංගා. එහෙනම් මේ අමෘතය එහෙම නැත්නම් මේ අමරණීයත්වය කියන අර්ථය කොයිතාක් දුරකට අවබෝධ වෙනවද? එයත් බොජ්ජංගයි, අවබෝධයයි, අවබෝධය අංගයි. එහෙනම් එහි පරිසමාප්ත අර්ථයම වැටහුනොත් යම් දවසක නැවත මේ මරණය කියන ධර්මයට මුහුණ දෙන්නට කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් සදාතනික වශයෙන්ම සංසාර දුකින් නිදහස් වෙනවා. එහෙමනම් පින්වතුනි, මේ අර්ථයත් ඔන්න අපි දැන් දැනගත්තා. එහෙමනම් මෙන්න මේ Nirodhe කියන අර්ථය මෙන්න මෙහෙම අපි දැන් අර්ථ කීපයකින් දැනගත්තා. නිස්සරණට්ටං, විවේකට්ටං, අසංකතට්ටං, අමතට්ටං, බුද්ධාන්තිති බොජ්ජංගා. එහෙනම් අන්න Nirodha අපි නිස්සරණ කියන අර්ථයෙන් අවබෝධ කරගත්තා, විවේක කියන අර්ථයෙන් අවබෝධ කරගත්තා, අසංකත කියන අර්ථයෙන් අවබෝධ කරගත්තා, ඒ වගේම අමූර්ත කියන අර්ථයෙන් අවබෝධ කරගත්තා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් Nirodhe අවබෝධ කර ගැනීමත් එහෙම නැත්නම් නිර්වාණය අවබෝධ කර ගැනීමත් බොජ්ජංග හේවත් මේ අවබෝධයේම කොටසක්, අවබෝධයේ අංගයක්.